ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම 11 වන ඒකකයට අදාළ විදේශ වෙළඳාම කියන පාඩම් පරිච්ඡේදයේ සම්බන්ධයෙන් 2021 සිට 2000 දක්වා අවුරුදු 22කට අදාළ බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳව සිහිගන්වමින් සහ බහුවර්ණ ප්‍රශ්නවල තියෙන විවිධාංගීකරණී බව හොඳින් අවධාරණය කළ ප්‍රශ්න රාශියක් තුලින්. මොකද මේ බහුවර්ණ ප්‍රශ්නවල රටාවක් නැහැ. විවිධ රටාවන් එනවා. එක්කෝ සාධකයක් අහනවා, එක්කෝ නිවැරදි කාණ්ඩ අහනවා, එක්කෝ ප්‍රධාන වෙනසක් අහනවා. එහෙම නැත්නම් සංකල්ප දෙකක් අතර සැසඳීමක් අහනවා. එහෙම නැත්නම් ගැළපීම්. තීරු දෙකක දෙනවා සංකල්ප, එක තීරුවක සංකල්ප අනිත් තීරුව විස්තර දෙලා ගලපන්න. ඔයගේ විවිධ ඒ බහුවර්ණ වල විවිධාංගීකරණීය බව දැක්කේ නැත්නම් තමයි ඔයාලා සමහර විභාගෙට ගිහිල්ලා වෙලා කියනවා බහුවර්ණ ප්‍රශ්න ටිකක් අමාරුයි. එහෙම කියන්න වෙන්නේ අපි මේ පාඨමාලාව අනිවාර්යයෙන්ම මාත් එක්ක දිගටම ෆලෝ කරන කවදාකවත් එහෙම කියන්න වෙන්නේ නැහැ. දැන් විදේශ වෙළඳාම සම්බන්ධයෙන් ඕනෑම ආකාරයකින් යොමු වෙන්න පුළුවන් ප්‍රශ්න ඔබ කතා කරලා ඉවරයි. සාකච්ඡා කරලා ඉවරයි. තේරුම් අරගෙන ඉවරයි. එතනින් නොනැවතී මොකද කරේ මම? නැවත 22 23 2023 විභාග ඉලක්ක කළ තව අනුමාන ප්‍රශ්න කීපකුත් කතා කර බහුවර්ණ. ඒ ඇතැම් බහුවර්ණ රටාවන් මෙතෙක් විභාගයට කවදාකවත් ඉතිහාසය අහලා නැහැ. ඒවා ඇහුවොත් නේ අහනවා. අහන දවසට අහන අවුරුද්දේදී සමහර ළමයි අතරමං වෙයි. නමුත් මගෙන් ඉගෙන ගන්න ළමයි අතරමං වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ට ඒක පූර්ව හරුව මම පූර්ව පරිචය දීලා තියෙන නිසා. අපි ඒ වගේ වාසි කීපයක් ඇති කරගත්ත නිසා බහුවර්ණ සම්බන්ධයෙන් මට දැන් ගැටලුවක් නැහැ. ඔබටත් ගැටලුවක් නැහැ. ඔබ දැන් ඒ බහුවර්ණ වලට පිළිතුරු දෙවීම ඇති ඔබ හරිම පොහොසත් මට්ටමක ඉන්නේ. තේරෙනවද? නමුත් අපි ඔබට මම හැමදාම කියන දේ සෙකන්ඩ් පේපර් එක කොහොම හරි ළමයි ලියලා 75න් 80න් 85න් උඩ ලකුණු ගන්නවා. එවැනි අයගොල්ලෝ සෑහෙන පිරිසක් ෆස්ට් පේපර් එක නම් වාස්තික පේපර් එක ලියද්දී ලකුණු 40 45 50ට වැටෙනවා. ඒ නිසා වැඩිපුරම දුර්වලතාවක් දක්වන්නේ මේ වාස්තික ප්‍රශ්න පත්‍රයටයි. ඒක අපි දැන් මුල් ස්ටෙප් එක ඉවර කරා. ප්‍රශ්න 50යිනේ. 50න් 30ක්ම අහන්නේ බහුවර්ණ වලින්. අපි ඒකට හොඳ පදනමක් දුන්නා. හොඳ ව්‍යායාම ටිකක් දුන්නා. මේ බහුවර්ණ ප්‍රශ්නවල හොඳ චාරිකාවක් අපි කළා. දැන් ඒකට ඒකේ ගැටලු නැහැ. නමුත් තව තියෙන ප්‍රශ්න 20ක් නේ. ඒවා සැපීම් වර්ගයේ ප්‍රශ්න. සප්ලයි ටයිප්. 10ක් අහනවා හිස්තැන් පුරවන්න, හිස්තැන් සපයන්න. 10ක් අහනවා නිශ්චිත පිළිතුරු සපයන්න. අපි අන්නේ ප්‍රශ්න විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරලා අපි ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී විදේශ වෙළඳාමේදී ගැටලුවක් නැත්නම් පීඩනයක් නැතුව සැහැල්ලුවෙන් විශ්වාසයෙන් පිළිතුරු ලිවීමේ තාක්ෂණය ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ අද පරිච්ඡේදයේ සිට. අපි මුලින්ම බලමු මේ අහන සැපයුම් වර්ගයේ ප්‍රශ්න. සුදුසු වචන නැත්නම් වචනය එක වචනයක් වෙන්න පුළුවන් යොදා හිස්තැන් පුරවන්න. 2001 2 3 දී අහලා නැහැ. 2004 දෙදා මුලින්ම හම්බෙන ප්‍රශ්නයක්. 34 වන ප්‍රශ්නයේ වශයෙන් 34 ශ්‍රී ලංකා ආනයන හා අපනයන සඳහා තීරු ගාස්තු අය කරනුවේ හිස්තැනක් විසින්. ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩවල වටිනාකම අනුව ආනයනකරුවන්ගෙන් තීරු ගාස්තු කියන්නේ තීරු බදුමයි. තීරු ගාස්තු කියන්නේ තීරු බදුමයි. තීරු බදුම තමයි මේ කියන්නේ. දෙකම එකයි. ටැරිෆ් කියලා කියන්නේ. ටැරිෆ් කියන්නේ තීරු ගාස්තු නුත් එක බද්දක්. අය කරනවා අපනයනය කරන භාණ්ඩවල අපනයන වටිනාකම සලකලා ඒත් තීරු ගාස්තු අය කරනවා. කවුද අය කරන්නේ? ශ්‍රී ලංකා රජයේ වෙනුවෙන් ඒක අය කරන්නේ කවුද? ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවනේ. ඩිපාර්ට්මන්ට් ඔෆ් කස්ටම්. ශ්‍රී ලංකා කස්ටම් ඩිපාර්ට්මන්ට්. එහෙනම් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට විතරයි ආනයන සහ අපනයන තීරු ගාස්තු අය කිරීමේ පරම අයිතිය තියෙන්නේ. එහෙනම් පිළිතුර තමයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. ඒකෙදි වරද්දන්න බෑ. ඔය ප්‍රශ්නේ මතයි. අහන්න ඕන ප්‍රශ්නනේ. ඕනම ළමෙක් දැනගන්න ඕනේ ආනයන අපනයන මත තීරු බදු අය කරන එකයි කරන්නේ කවුද? රජයේ වෙනුවෙන්. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව.
ඊළඟට 2004 අවුරුද්දේ මහපු තවත් ප්‍රශ්නයක් මේක 34 ඊළඟ ප්‍රශ්නේ 35. ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව සහ මෙක්සිකෝ යන රාජ්‍ය තුනෙක් වී ඇති කරගෙන තිබෙන වෙළඳ ගිවිසුම හඳුන්වනුයේ හිස්තනක් නමින්ය. මතකද අපි මේ තීරි පාඩමේදී කළා. USA ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව මෙක්සිකෝ කියන ආසන්න රටවල් තුන එකතු වෙලා තීරුබදු සහ තීරුබදු නොවන බාධක හැකි පමණ බැහැර කරමින් විදේශ නිලධාමේ යෙදීමටත් ඒ තුලින් ඒ රටවල් අතර දේශපාලන හා ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමටත් ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා. ඒ ගිවිසුම තුලින් සංවිධානයක් බිහි වෙලා තියෙනවා. අහන්නේ ඒ වෙළඳ ගිවිසුම. කලාපීය වෙළඳ ගිවිසුම. මොකද්ද? මොකද්ද ගිවිසුම? අඩු ගානේ ඇබ්‍රිවියේෂන් එක මතක නැද්ද? ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝ කියද්දි මොකද්ද? නැෆ්තා මතක නැහැ. NAFTA නැෆ්තා කියන සංවිධානය. නැෆ්තා කියන සංවිධානය නැෆ්තා. නැෆ්තා. NAFTA නැෆ්තා සිංහලෙන් කියන අපි නැෆ්තා කියලා. නැෆ්තා. තේරුණාද? මේකටත් ලකුණු දුන්නා. දැන් මේ වගේ මේ ඇබ්‍රිවියේෂන් එකේ කෙටි සංකේතයනේ. ඉංග්‍රීසියෙන් ලිව්වත් ලකුණු දුන්නා. 2008 මමත් පේපර් කියන කලා මේ අවුරුද්දේ සිංහලුත් ලකුණු දුන්නා. නමුත් ඇතැම් විට ඇතැම් අවුරුදු වල කොන්ට්‍රෝල් ඉන් චීෆ් ආරම්භක හඳුන්වා දීමේ උපදෙස් දීමේ සම්මන්ත්‍රණයේදී වාචික උපදෙස් අපේනම මාකින් ස්කීම් එකේ ලියා ගන්නම කියලා කියනවා. මේකේ සම්පූර්ණ නාමය නැත්තම් ලකුණු භාගයයි කියලා. අපි දුන්නා මේකට ලකුණු ඔය මේක ලකුණු දෙකක් නේ. තනි ප්‍රශ්නයක් නේ. ලකුණු දෙකක් නේ. එහෙනම් සම්පූර්ණ නාමයේ තිබෙන ලකුණු දෙකයි මේ වගේ සංකේත නාමයේ තිබෙන ලකුණු එකයි. ඒ නිසා අපි අවදානම ගන්න තු මං කියන්නේ සම්පූර්ණම ලියන එක හොඳයි. දන්නව නම් දන්නේ නැත්නම් ඉතින් මේකවත් ලියලා වගේ බෙර ගන්න ඕනේ. ඒක ලකුණු එකක් හරි ගන්න. සම්පූර්ණම ලියන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? North American Free Trade Agreement. North American Free Trade Agreement. ඒ කියන්නේ මොකද්ද? උතුරු ඇමරිකානු Free Trade Agreement. නිදහස් වෙළඳ කිවිසුම. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ කිවිසුම. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ කිවිසුම. නැෆ්තා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නෙත්. ඒකත් 2004 විභාග ප්‍රශ්නයක්මයි 36 එක ළඟ ආවේ 36 වෙනි ප්‍රශ්නේ. අපනයනය කරන භාණ්ඩ සිය රටෙහිම නිපද වූ බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලියවිල්ල හිස්තනක් ලෙස ඇඳින්න. මේක නිතරම අහනවා. නිතරම අහන මොකද ඒ නිතර අහන්නේ මට තේරෙන විදිහට මගේ පළපුරුද්ද අනුව විදේශ වෙළඳාමේදී නිතර පරිශීලනය වන ලේඛන තියෙනවානේ. නිතර පරිශීලනය වන ලේඛන. නිතර පරිශීලන සංකල්ප ඒකේ විභාගෙදිත් අනිවාර්යයෙන්ම නැවත නැවත රිපීට් කරනවා. මොකද ඒක ළමයා ව්‍යාපාරික සමාජයට යනකොට රැකියා පරිසරයට යනකොට ඒ ලේඛන භාවිතා කරන වෙනකොට ළමයට හැඟීමක් තියෙනවා. රයිට් අපි මේක ඉගෙන ගත්තා. මට මේක අලුත් දෙයක් නෙවෙයි. කියලා ඉක්මනින් එයා රැකියාවට ප්‍රවේශ කරන්න. ඉක්මනින් ව්‍යාපාර පරිචයන්ට ප්‍රවේශ කරන්න අත්දැකීම් දෙන්න තමයි මේ වගේ අර නිතර භාවිතා වන ලේඛන සහ සංකල්ප විභාගෙදී නිතරම පේපර් එකට දාන්නේ. මේ කියන්නේ අපනයනය කරන භාණ්ඩයක් අදාළ රටේම නිෂ්පාදනය කළ බවට ඒ රට තුල පිළිගත් බලාධිකාරයක් සහතික කරනවා. දේශීය නිෂ්පාදනයක් බව. මොකද එකක් තමයි විදේශ ගැනුම්කරුවන් විශාල පිරිසක් එක එක රටවල භාණ්ඩ ඉල්ලන්නේ ඒ රටවල භාණ්ඩ වලට ඇති මොකක් නිසාද? වර්ණය නිසා, කැමැත්ත නිසා. ඒතර ඒගොල්ලෝ දැනගන්න ඕනේ, ඒගොල්ලෝ විශ්වාසයෙන් දැනගන්න ඕනේ මේ භාණ්ඩය අදාළ රටේම නිෂ්පාදිත එකක්ද නැද්ද කියන එක. දැන් ජපන් වාහන වලට ශ්‍රී ලාංකික අපේ වර්ණයක් තියෙනවනේ, කැමැත්තක් තියෙනවනේ. අපේ හැඟීමක් තියෙනවා. ලංකාවේ තියෙන උෂ්ණත්වය, නැත්නම් දේශගුණය, පාරවල තියෙන රළු බව වැනි හේතු වලට ගැළපෙනම වාහනේ ආරක්ෂිතම වාහනේ ජපන් වාහන කියලා. එහෙම මතයක්. ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. ජපන් වාහන තමයි ඔය සමහර අය ගන්න. එතකොට දැන් ජපානයේ දැන් ජපානයේ ටොයෝටා කම්පැනි කියලා. ටොයෝටා කම්පැනියේ ජපානයේම හදන එකේ ගැටලුවක් නෑ අපිට.
විශ්වාස. නමුත් අපි දන්නවා ටොයෝටා කම්පැනි එක අර වර්ලත් ව්‍යාපාරික විසුම යටතේ ෆ්‍රැන්චයිස් එග්‍රීමන්ට් යටතේ අපි හිතමු කොරියාවෙත් තියෙන්න පුළුවන්. සිංගප්පූරුවෙත් තියෙන්න පුළුවන්. මැලේසියාවෙත් තියෙන්න පුළුවන් ටොයෝටා කම්පැනි මෝටර නිෂ්පාදනය කරන කම්මලක්. එහෙනම් ටොයෝටා කම්පැනියම ෆ්‍රැන්චයිස් එග්‍රීමන්ට් එක යටතේ වර්ලත් ව්‍යාපාරයක් විදිහට මැලේසියාවෙත් ටොයෝටා වාහන ඇසෙම්බල් කරනවා. අපි ඒ වාහනේ ගන්න කැමති නැහැ. ඇයි හේතුව? ජපාන් වාහන උනාට ජපානයේ තුල නෙවෙයි නිෂ්පාදනය කළේ. ඒතර අපි සැක කරනවා ටොයෝටා එකේ යම් පිරිසක් හිටියත් මැලේසියන් සේවකයෝ තමයි එතන වැඩිපුර ඉන්නේ. මැලේසියන් ටෙක්නීෂියන්ලා, මැලේසියන් මෙකැනිකල්ලා. ඒගොල්ලන්ට අර තරම් තාක්ෂණික හුරුවක් නැහැ. ඒගොල්ලෝ ඒ නිසා ජපනුන්ට වඩා ගුණත්වයෙන් අඩු තත්ත්වයෙන් බාල මෝටර තමයි නිෂ්පාදනය කරන්නේ. ඒවා ඉක්මනින් ලෙඩ එන්න පුළුවන්. ඔන්නෝම අපි එනවනේ. අපි කැමති නැහැ. මොකද ඒ කියන්නේ අපි කැමති ජපාන් ටොයෝටා වාහන ජපානෙම නිෂ්පාදනය කරපු එක. මිලදී ගන්න තමයි මම ඔය ගත්ත හොඳම උදාහරණ ඕනට තේරෙන්නේ. අන්න ඒ නිසා දැන් අපි තන මම ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙලා කවදා හරි හීනෙන් හරි කමක් නැහැ. තේරුණාද? ලැබුණාත් මෙතේරි කමක් නැහැ. අපි ටොයෝටා කම්පැනිත් එක්ක අපි එග්‍රීමන්ට් ගහලා වාහන බල්ක් නැත්නම් වාහන දහස් ගණක් ලංකාවට ගෙන්වනවා. ඒ ගෙන්වද්දි මම ගෙන්වන්නේ මට ජපානයේ පිළිගත් බලාධිකාරියකින් අඩු ගන්න ජපානයේ ප්‍රමිති අධිකාරීන් හෝ ජපානයේම නිෂ්පාදිත මෝටරත බවට සහතිකයක් આવොත් විතරයි. මොකද මට හිතෙනවා මෙහි විකුණ ගන්න ලේසියි. මොකද මෙහි අපේ ලංකාවේ බයස්ලා ගැනුම් කරුවෝ බලනවා මේක ජපන් ප්‍රොඩක්ට් එකක්ද නැත්නම් මේක මැලේසියාවේදී ඇසෙම්බල් කරපු එකක්ද? එහෙම නම් ගන්න නැහැ. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වල එකක් නැහැ. අනේ නිසා ප්‍රභවස්ථාන සහතික හරි වැදගත්කමක් තියෙනවා. හරිද? අනික් අතින් අපනයන කරුටත් ඒ රටේම නිෂ්පාදනය කරන්න දිරිගැන්වීමක් වශයෙන් තීරුබදු සහන ලබා දෙනවා. ඒක තමයි මේ සහතික වැදගත්කම තියෙන්නේ. මොකද්ද? ප්‍රභවස්ථාන සහතිකය. ප්‍රභවස්ථාන සහතිකය. ප්‍රභවස්ථාන සහතිකය. ප්‍රභවස්ථාන සහතිකය. මේකට මතකයි තව සමාන නම් තිබුණා. ඒවත් විභාගයට මාරු වෙනවා. එකක් මොකද්ද? මුල්තැන් සහතිකය කියන්නේ තෝ මුල්තැන් සහතිකය. මුල්තැන් සහතිකය. මුල්තැන් සහතිකය. මුල්තැන් සහතිකය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? අනිත් නම තව නමක් තියෙනවා. මොන රටේද? නිපන් රටේ සහතිකය කියන්නේ තෝකමයි. නිපන් රටේ සහතිකය කියන්නේත් ඕකමයි. නිපන් රටේ සහතිකය. ඉංග්‍රීසියෙන් නම් certificate of origin. මතකනේ ටර්ම් මතක තියෙන certificate of origin. certificate of origin. origin. certificate of origin. ඊළඟ ප්‍රශ්නය 2005 විභාගයට යොමු වෙච්ච සැපීම් වර්ග ප්‍රශ්නය. 37 වෙනි අභ්‍යාසය වශයෙන් ඇවිල්ලා තිනවා පේපර් එකේ. ආනයනය කළ භාණ්ඩ වරායේ ගුදම් වල රඳවා තබා විදේශ රටකට යැවීම හඳුන්වනුයේ. ආනයනය කළ භාණ්ඩ වරායේ ගුදම් වල රඳවා තබා විදේශ රටකට යැවීම හඳුන්වනුයේ හිස්තනක් ලෙසය. මොකද මේ කියන්නේ? නොකිය කියනවනේ. ආනයනය කළ භාණ්ඩ වරායේ ගුදම් වල රඳවා තබා. ඒ කියන්නේ මේ ගුදම් වල බන්ධිත ගුදම් වල හංගනවා කියන එකනේ මේ කියන්නේ. බන්ධිත ගුදම් වල තබාගෙන එක්කෝ මිශ්‍ර කිරීම කරනවා, වර්ග කරනවා, තෝරනවා, උපරිම ඇසුරුම් කරනවා. හැර වෙනත් වෙනසක් ලක් නොකර අපනයනය කරනවා. මොකද්ද? අන්තරාල. ඒ වරායෙන් එළියට ගියා නම් තමයි ප්‍රතිඅපනයනය වෙන්නේ. මතකයිනේ? අන්තරාල වෙළඳාම. අන්තරාල වෙළඳාම. අන්තරාල වෙළඳාම ටර්ම් එක මතකයි නේද ඒකේ? ටර්ම් එක මොකද්ද? එන්ටර්පෝට් නේ. එන්ටර්පෝට්. එන්ටර්පෝට්. පෝට් ආර් නෑ එන්ටර්පෝට්. එන්ටර්පෝට් කියලා ගොඩක් අය එන්ටර්පෝට් ට්‍රේඩ්. පැහැදිලිනේ? ඕකම අනිත් පැත්තත් ඔය ගොම් සී මතක් කරගන්න. මොකද්ද? ද්‍රව්‍ය ආනයනය කරලා රේගුවෙන් එළියට අරගෙන නම් වරායන් පිටතට ගෙනල්ලා. කියන්නේ ලංකාව තුල තියෙන කර්මාන්තශාලා තුලට ගෙනල්ලා
තේරීම මිශ්‍ර කිරීම ඇසිරීම වර්ග කිරීම හෝ වෙනත් වෙනසකට ලක් කර. ඒ කියන්නේ වෙනත් භාණ්ඩයක් හදලා හරි එක්ස්පෝර්ට් කරොත් ඒක ප්‍රතිඅපනයන. හොඳම උදාහරණ මොකද්ද? ලංකාවට විදේශ රටවලින් රෙදි ගෙන්වනවා. කම්මල් තුරට ගේනවා. ඇඟලුම් කම්මල් තුර ගෑනලා නිමියඳුම් නිෂ්පාදනය කරලා නැවත යවනවා. හොඳම උදාහරණ ප්‍රතිඅපනයන. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේ 2005 විභාග ප්‍රශ්න පත්‍රය තුල යොමු වෙච්ච ප්‍රශ්නයක්මයි 38 වෙනි ඉස්සෙල්ලා 37 38 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට විදේශීය ගැනුම්කරුවන්ගෙන් අය වී යුතු මුදල් නොලැබී යාමේ අවදානම ආවරණය කර ගැනීමට හිස්තැනක් සහාය වේ. මොකක්ද? ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට විදේශ ගැනුම්කරුවන්ගෙන් අය වී යුතු මුදල් නොලැබී යාමේ අවදානම ආවරණය කර ගැනීමට මොකද්ද සහාය වෙන්නේ? දැන් මම භාණ්ඩ තොගයක් අපනයනය කරනවා අපි හිතමු මැලේසියාවේ ගැනුම්කරුවෙකුට. එතකොට එයා මට මුදල් නොගෙව පැහැර හරින්නත් පුළුවන් නේ. බොල් ණය පාඩුවක් කරන්නත් පුළුවන් නේ. අන්න එහෙම නොලැබී යෑමේ අවදානම ආවරණය කර ගැනීමට මොකද්ද සහාය වෙන්නේ? අපනයනකරුවන්ට විදේශී ගැනුම්කරුවන්ගේ ණය විතු මුදල් නොලැබී යාමේ අවදානම ආවරණය කර. ආවරණය කියද්දි පේන්නේ මොකද්ද? මේක මේ ප්‍රශ්නේ දරුවනේ දෙපැත්තකට දෝලණය වෙනවා. හරිද? මම පෙන්නන්නේ වෙන විදිය. දෙපැත්ත දෝලණය වෙන්නේ එක්කෝ මේ ප්‍රශ්නය ඔබ හිතනවා ගෙවීම් මාධ්‍යයක්ද? ගෙවීම් ක්‍රමයක්ද? ගෙවීම් ක්‍රමයද කියලා ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්නම් එනවා මේක රක්ෂණ ක්‍රමයේද? රක්ෂණයේද? ඔය දෙපැත්තරම ඔළුව දෝල වෙන්න පුළුවන්. මේ ඇත්තටම ඕගොල්ලෝ ඇත්තටම මේ ප්‍රශ්නේ සරලයි වැලියු බලමට. ඕගොල්ලෝ කියන වගේ BS එක නම් BS පේපර් එක නැතින්. මේකත් නැතින් තමයි. නමුත් ඔබ අමාරු වෙන්න ප්‍රශ්න. තේරුණාද? මොකද ලංකාවේ අපනයනකරුවන්ට විදේශීය ගැනුම්කරුවන්ගෙන් අය විය යුතු මුදල් නොලැබී යාමේ අවදානම ආවරණය කර ගැනීමට හිස්තැනක් සහාය වේ. දැන් භාණ්ඩ අපනයනය කරාම මුදල් ලැබීම නිශ්චිතව ලබා ගන්න පුළුවන්. මොකද ණයවර ලිපියෙන්නේ. ඇයි? ණයවර ලිපිය මට ඒ විදේශ ආනයනකරු එයාගේ බැංකුවෙන් නෙවෙයි ලියවිලා. එයාගේ බැංකුව පොරොන්දු වෙනවා භාණ්ඩ අපනයනය කරන්න. අපනයනය කරන භාණ්ඩ වල වටිනාකම අපි ගෙවනවා කියලා වාණිජ්‍ය බැංකුව පොරොන්දු වෙනවා. මට අනිවාර්යෙන් මුදල් ලැබෙනවා. මුදල් නොලැබීමේ කිසිම අවදානමක් නැහැ. තේරුණාද? ඒකද මේ අහන්නේ. ඒකද මේ අහන්නේ. ඒක නෙවෙයි. එහෙමනම් අහන්න උනේ මුදල් නොලැබීම අවදානම ආවරණය කරගන්න නෙවෙයි. අවදානම බැහැර කරගන්න. අවදානම නැති කරගන්න. නැති කරගන්න මොකද මේ ණයවර ලිපිය හරියි. ඒ කියන්නේ ගෙවීම් ක්‍රමයේ වශයෙන් ආවනම් මේකට උත්තරේ මොකද්ද? ණයවර ලිපිය. ණයවර ලිපිය. හරිද? අවදානම එහෙනම් එන්න අවදානම බැහැර කරගන්න. මේ කියන්නේ අවදානම ආවරණය කරන්න. ආවරණය කියන්නේ එහෙම අවදානම ඇත්ත අලාභයක් වුණොත් එහෙම වන්දියක් අරගෙන ඒකේ අවදානම තුනී කරගන්න. සහාය වෙනවන කියලා කියන්නේ. එහෙනම් මේ කියන්නේ රක්ෂණය ගැන. මේ අහන්නේ ඇත්තටම රක්ෂණය ගැන. මේ අහන්නේ රක්ෂණය ගැන. තේරුණාද? මේ අහන්නේ රක්ෂණය ගැන. මේක තමයි හරි. මේක තමයි හරි. රක්ෂණය හරිනේ. ඇයි මෙතන ආවරණය. ආවරණය. අවදානම ආවරණය නිසා. මේ අවදානම ආවරණයත් එක්ක තමයි අපි මේ රක්ෂණය කියන එක මෙතන ගලප ගන්න. නැත්තම් වෙන්න ඕනේ ගෙවීම් ක්‍රමයක වරම මේක. තේරුණාද? මොකද අපනයනකරුට භාණ්ඩ අපනයනය කරලා මුදල් නොලැබී යන්නේ ණයවර ලිපියම. මොකද ණයවර ලිපිය එවන්නේ ආනයනකරුගේ බැංකුව. අනිවාර්යයෙන්ම ආනයනකරුත් එක්ක අපේ ගනුදෙනුවක් නැහැ. සම්බන්ධයක් නැහැ. අපි භාණ්ඩ අපනයනය කරලා නෞබාරයට දාලා ලියවිලි බැංකුවට බාර දුන්නාම අපනයනකරු වශයෙන් අපට මුදල් ලැබෙනවා. කිසිම අවදානමක් නැහැ. ඒ තේර අවදානම නැති එක තමයි ණයවර ලිපිය. දැන් මේ අහන්නේ ඒක නෙවෙයිනේ. අවදානම ආවරණය කරගන්න. ඒ කියන්නේ මුදල් එහෙම නොගෙව මූල්‍යමය පාඩුවක් වුණොත් වන්දි ලබාගෙන ඒ පාඩුව සමනය කරගන්න. ආවරණය කරගන්න. මොකක්ද? අපනයන ණය රක්ෂණ ක්‍රමය. මතකනේ? අපනයන ණය රක්ෂණ ක්‍රමය. ඔබ දන්නවා භාණ්ඩ අපනයනය කරලා විදේශ ගැනුම්කරු මුදල් නොගෙවීමෙන් වන පාඩුව පියව ගන්න වන්දි ලබා ගැනීම පිණිස. වන්දි ලබා ගැනීම පිණිස එකම එක රක්ෂණ ඔප්පුවක් ලංකාවේ ක්‍රියාත්මක කරනවා කියලා මම ඉගෙනුවා තීරපාට් එකේදී. ඒ තමයි අපනයන ණය රක්ෂණය. නැත්නම් අපනයන ගෙවීම් රක්ෂණය. නැත්නම් අපනයන අවදානම් රක්ෂණය කියන ඔප්පුව ගන්නවා. ඒක නිකුත් කරන එකම එක ආයතනය මොකද්ද? ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කියලා මම කියලා තියෙනවා. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව ස්ලේසි කියන ආයතනය. එහෙමනම් මේක එකම උත්තරේ මොකද්ද? අපනයන
අපනයන ණය. එහෙම නැත්නම් අපනයන අවදානම්. එහෙම නැත්නම් අපනයන ගෙවීම්. තුනම හරි. ගෙවීම් රක්ෂණ ක්‍රමය. රක්ෂණ ක්‍රමය තමයි සහය වෙන්නේ. ඔක තමයි උත්තරේ. ඉතින් ඔයිට අමතරව ගියොත් අපි ඕනම් පෙන්වන්න පුළුවන්. මේක නිකුත් කරන එකම ආයතනය මොකද්ද? ස්ලේසි. ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන් තමයි ස්ලේසි කියන්නේ ඇබ්‍රිවිෂන්. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2006 විභාගේ නව නිර්දේශයට යහපු ප්‍රශ්නයක්. 36 වෙනි ප්‍රශ්නේ. ආනයනය කළ භාණ්ඩ වරායෙන් පිටතටගෙන ගොස් නැවත සකස් කර අපනයනය කිරීම. ආනයනය කළ භාණ්ඩ වරායෙන් පිටතට අරන් යන. වරායෙන් පිටත කියන්නේ කොහෙද? රට තුල කම්මල් වලට. අරගෙන ගිහිල්ලා නැවත සකස් කරනවා. හරිනම් මේක නැවත සකස් කරව නොකර දෙකමයි තියෙන්නේ. කමන්නේ සකස් කර අපනයන කරොත් මොකද ඒකට කියන්නේ? ප්‍රති අපනයන. අර අපි කලින් ප්‍රශ්නේ කරේ අන්තරාලයක විරුද්ධ ප්‍රශ්නේ ප්‍රති අපනයන. ප්‍රති අපනයන. ප්‍රති අපනයන. අපනයන වෙළඳාම. මතකයිනේ? දැන් අන්තරාල වෙළඳාම ප්‍රති අප වෙළඳාම කියන්නේ ලෝක වෙළඳාම තුල රැලිවෙන් වර්ධනය වෙච්ච සංකල්ප දෙකක්. නැත්තම් ලෝක වෙළඳාම තුල ක්‍රියාත්මක වන ප්‍රවණතා නිව් ට්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ පෙරට වඩා වෙනස් වෙලා පෙර නොතිබූ දෙයක් ඇවිල්ලා ඒක එන්න වර්ධනය වෙනවා. දැන් හැම රටකම අද ෆ්‍රී එක්ස්පෝර්ට් ඇන්ඩ් එන්ටර්පෝර්ට් ට්‍රේඩ් එක මොකද එන්න වර්ධනය වෙනවා. ඒ නිසාම තමයි විභාගෙදී මේක අඩු ගානේ වාස්තික ප්‍රශ්නකේ හරි ආවරණය කරනවා. මතකනේ අපි ව්‍යුහගත පේපර් එකත් කතා කරා. ඒකෙත් මේ දෙක මේ මාරු දෝලණය වුණා. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. 2006 පැරණි නිර්දේශයට යහපු ප්‍රශ්නයක්. පේපර් එකේ 40 වෙනි ප්‍රශ්නේ. ජාත්‍යන්තර වෙළඳාමේ ව්‍යාප්තියට බලපෑ ප්‍රබල හේතුව හිස්තනක් ලෙස හැඳින්වේ. මොකක්ද උකට හැඟෙන උත්තරේ? අන්තර්ජාතික වෙළඳාම නැත්නම් විදේශ වෙළඳාමේ ව්‍යාප්තියට. ලෝකයේ සෑම රටකම ආනයන අපනයන වෙළඳ ක්‍රියාවලින් ඇති වෙන්නේ. ඒකයි මේ කියන්නේ. හරිනේ? අන්තර්ජාතික වෙළඳාම කියන්නේ දෙකේම එකතුවනේ. එහෙනම් ලෝකයේ සෑම රටකම ආනයන සහ අපනයන වෙළඳාම ව්‍යාප්ත වෙන බලපෑ ප්‍රබලම හේතුව එකයි. මොකද්ද ප්‍රබලම හේතුව? එක එක රටවල නිෂ්පාදන හැකියාවද? නැහැ. දැන් අපි රුසියාව චීනයට පුළුවන් සෙසු රටවලට වඩා ශක්තිමත් ඒ වගේම බොහොම බියජනක ඉතා සාර්ථක යුද්ධෝපකරණ හදන්න. ඒක ලංකාවට හදන්න පුළුවන්ද? බෑ. ඉන්දියාවට බෑ. තේරෙනව තාමත් බෑනේ. එතකොට ඒකද මේ කියන්නේ? නැහැ. ඊළඟට යම් රටවල නිෂ්පාදිත පරිහරණය කරන්න, එක්ක පරිභෝජනය කරන්න එක එක රටවල පුද්ගලයෝ කැමති. ඒ නිසාත් වෙන්න පුළුවන්. ඒකද? ඒකත් නෙවෙයි. ඒවා අතිරේක සාධක. ඒවා අතිරේක සාධක. මොකද්ද ප්‍රධානම සාධකේ? ඩේවිඩ් රිකාඩෝ කියන සුප්‍රකට ආර්ථ විද්‍යාඥයා ලෝකෙට දායද කළ සංකල්පය වන සාපේක්ෂ වාසිය. නැත්නම් සාපේක්ෂ වාසි න්‍යාය. සාපේක්ෂ පිරිවැය න්‍යාය. නැත්නම් කෙටියෙන් සාපේක්ෂ වාසි. ඒ කියන්නේ ඒක මොකද්ද කිව්වේ? යම් රටක් සෙසු රටවල සමග සංසන්දනය කරද්දී සාපේක්ෂ වශයෙන් වැඩිම වාසි ගෙන දෙන භාණ්ඩ සේවා අතිරික්තයක් සමග නිපදවන්න, අතිරික්තය අපනයනය කරන්න, ඒ තුලින් ලැබෙන විනිමය තුලින් Taman නොනිපදවන, ඒ කියන්නේ සාපේක්ෂ වශයෙන් අවාසිදායක භාණ්ඩ ආනයනය කරන්න ක්‍රියා කරන්න. එහෙම කරාම සෑම රටකටම වාසියක් වෙනවා. එතකොට අනිවාර්යෙන් විදේශ වෙළඳාම ව්‍යාප්ත වෙනවා. ඒකනේ කිව්වේ. තේරෙනවද? ඉතින් අන්නේ න්‍යායෙන් කිව් දේ මොකද්ද? සාපේක්ෂ වාසිය. සාපේක්ෂ වාසිය සහිත. ඒ කියන්නේ මොකද්ද? අඩු ආවස්තික පිරිවැය. අඩු ආවස්තික පිරිවැය සහිත භාණ්ඩ පමණක් හදලා අතිරික්තයක් සමග අපනයනය කරන්න. හැම රටකටම කියනවා. එහෙනම් සෑම රටකම අපනයනය කරනවා. Tamanට වැඩි ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ හදන්නේ. ඒවා ආනයනය කරනවා. සෑම රටක්ම ආනයනය කරනවා. මොකද්ද ප්‍රතිඵලය? හැම රටක්ම අපනයනය. හැම රටක්ම ආනයනය කරනවා. කියන්නේ විදේශ වෙළඳාම ලෝකේ ව්‍යාප්ත වෙලා. එහෙමනම් මොකක්ද උත්තරේ? සාපේක්ෂ වාසිය. සාපේක්ෂ වාසිය.
සාපේක්ෂ වාසිය. ඒකට මේක තමයි ඇත්තම ස්කීම් එක අපේක්ෂා කළ උත්තරේ. නමුත් මේ ඒකේ න්‍යාය ලිව්වොත් ලකුණු දුන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිනේ. ඔන්න ඒක ලියන්න පුළුවන් වුණා. සාපේක්ෂ පිරිවැය වාසි න්‍යාය. ඒක ලියන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය 2007 පැරණි නිර්දේශයට යහපු ප්‍රශ්නය. 39 වෙනි ප්‍රශ්නය වශයෙන් ඉල්ල තියෙන්නේ පේපර් එකේ. භූගෝලීය වශයෙන් ගත් කල ලෝකයේ විශාලතම කලාපීය සංවිධානය කුමක්ද? භූගෝලීය වශයෙන් ගත රටවල් ගණනාවක භෞතිකව භූගෝලීය වශයෙන් රටවල් භූමියේ ලෝක සිතීමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වන ආකාරයට සංවිධානය වෙච්ච කලාපීය සංවිධානය මොකක්ද? මොකක්ද? රටවල් එකක් දෙකක් නෙවෙයි ප්‍රබලම රටවල් එක්ක 27ක් නේ. 27ක් ඒකේ සමාජිකත්වයේ ධර්ම මොකක්ද? යුරෝපීය සංගමය. නැත්නම් යුරෝපීය ප්‍රජාව කියලා එතකොට කියනෝනේ. යුරෝපීය සංගමය. යුරෝපීය සංගමය. ඉතින් කියනවා යුරෝපියන් යුනියන් EU කියලා කියනවා. හෝ මේකට ලියන්න පුළුවන්. හෝ යුරෝපීය ප්‍රජාව කියලා තොකට කියනවා. ප්‍රජාව. ඒ කියන්නේ EC කියන එක. EC. ඒ කියන්නේ යුරෝපියන් කොමියුනිටි. දෙකම හරි. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2009 දී අහපු විභාග ප්‍රශ්නය 29 වෙනි අභ්‍යාස වශයෙන් උච්චේ. වෙනත් ඕනෑම රටකට වඩා අඩු පිරිවැයකින් කිසියම් නිෂ්පාදිතයක් නිපදවීමට යම් රටකට ඇති හැකියාව හිස්තැනක් ලෙස හැඳින්වේ. රිකාඩෝට සම්බන්ධයි නේද මේක? වෙනත් ඕනෑම රටකට වඩා අඩු පිරිවැයකින් කිසියම් නිෂ්පාදිතයක් නිපදවීමට යම් රටකට ඇති හැකියාව හිස්තැනක් ලෙස හැඳින්වේ. මොකක්ද උත්තරේ? රිකාඩෝට සම්බන්ධද නැත්නම් ඇඩම් ස්මිත් සම්බන්ධද? වෙනත් ඕනෑම රටකට වඩා අඩු පිරිවැයකින් කිසියම් නිෂ්පාදිතයක් නිපදවන යම් රටකට ඇති හැකියාව මොකක්ද කියන්නේ? නිරපේක්ෂ වාසී. සාපේක්ෂ වාසී නෙවෙයි. සාපේක්ෂ වාසී කියන්නේ මොකද්ද? වෙනත් රටවලට සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයකින් නිපදවන්න පුළුවන් නම් ඒක සාපේක්ෂ වාසී. වෙනත් ඕනෑම රටකට වඩා අඩු පිරිවැයකින් නිපදවන්න පුළුවන් නම් මොකද්ද ඒක? නිරපේක්ෂ වාසී. පැහැදිලිද? නිරපේක්ෂ වාසී. නිරපේක්ෂ වාසිය. ඊළඟ එකක් 2009 විභාගයේදී ආපු ප්‍රශ්නයක්මයි 30 වෙනි ප්‍රශ්නය. අරක 29 මේක 30. ආනයනික භාණ්ඩවල වටිනාකම ගෙවන බවට පොරොන්දු වෙමින් ආනයනකරුගේ බැංකුව විසින් අපනයනකරුගේ බැංකුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ල. මතකනේ? මේක ව්‍යුහගතවලත් ඇහුව දිගටම. බහුවර්ණවලත් ඇහුවා. හිස්තැන්වලත් අහනවා. ඇයි? ලෝකේ අන්තර්ජාතික වෙළඳාමේදී වෙළඳ ගනුදෙනු පියවන්න ලෝකේ වැඩිම රටවල් ප්‍රමාණයක වැඩිම ආනයනකරුන් පිරිසක් ප්‍රමුඛව යොදා ගන්න ගෙවීම් උපකරණය තමයි මොකද්ද? ණයවර ලිපිය. ඒ නිසා තමයි ණයවර ලිපියට විභාග ප්‍රශ්න පත්‍රයේ තුලත් වැඩි වටිනාකමක් වැඩි අගයක් දෙමින් වැඩි වර්තබීමක් කරමින් නිරන්තරයෙන් ප්‍රශ්න දාන්න. මතකනේ මේකට හේතුව මම කිව්වා ආනයනකරුවෙක් අපනයනකරුවෙක්ගෙන් භාණ්ඩ ඉල්ලනවා සල්ලි ගෙවන්නම් කියලා. අපනයනකරුව භාණ්ඩ එවන්නේ නැහැ. ඇයි? මුදල් අය කර ගැනීම අවදානමක් තියෙනවා. අපනයනකරු ඉල්ලනවා කලින් මුදල් ගෙවන්න මම භාණ්ඩ එවන්නම්. ආනයනකරු ඒ මුදල් ගෙවන්නෙත් නැහැ. එයාට අවදානමක් තියෙනවා මුදල් අරගෙන භාණ්ඩ එව්වේ නැත්තම් කියලා. එහෙනම් කවදාකවත් විදේශ වෙළඳාමක් ආනයන අපනයන වෙළඳාමක් වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? මේ ආනයනකරුවන් සහ අපනයනකරුවන් අතර තියෙන අවිශ්වාසවන්ත භාවය නිසා. සමහරට
මේගොල්ලෝ කෙදිනකවත් නුදුටු ව්‍යාපාරිකයෝ. සමහර විට බොහෝ විට නුදුටු ව්‍යාපාරිකයෝ. එහෙමනම් මෙහෙම ගියොත් විදේශ වලදාමක් ගැන අපට කතා කරන්න වෙන්නේ නැහනේ. ඒ නිසා ලෝකේ විශ්වාසය කියන කුළුණු මත හදපු එකම මූල්‍ය ආයතන වර්ගය මොකද්ද? වාණිජ්‍ය බැංකුව. විශ්වාසය කියන කුළුණු මත තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වාණිජ්‍ය බැංකුව වල අත්තිවාරම ෆවුන්ඩේෂන් එක මොකද්ද? විශ්වාසය. ඒතර වාණිජ්‍ය බැංකුව විශ්වාසයත් එක්ක යන්නේ. විශ්වාසය කඩ කරන්නේ නැහැ. මුළු ලෝකෙම පිළිගන්නවා. කියන්නේ ලංකාවේ වාණිජ්‍ය බැංකුව ලෝකෙම පිළිගන්නවා. ඇමරිකාවේ වාණිජ්‍ය බැංකුව ලෝකෙම පිළිගන්නවා. මොකද විශ්වාසයත් එක්ක යන්නේ. ඒ නිසා විශ්වාසය මත ගොඩනැගුණු වාණිජ්‍ය බැංකු දෙකක් අතරමැදියන් ඔසෙන් ඇවිල්ලා මේ ආනයනකරු සහ අපනයනකරුගේ අතර තියෙන අවිශ්වාසවන්ත භාවය යටපත් කරලා විශ්වාසවන්ත තත්ත්වයක් උදා කරනවා. ආනයනකරු වෙනුවෙන් ආනයනකරුගේ බැංකුව, අපනයනකරු වෙනුවෙන් අපනයනකරු බැංකුව සම්බන්ධ වෙලා විශ්වාසවන්ත භාවයක් ගොඩනගලා ආනයනකරු සහ අපනයනකරු අතර පාලමක් විදියට ක්‍රියාත්මක කරන්න තමයි ණයවර ලිපිය එළි දක්වන්නේ. තේරුණාද? ඒතර ආනයනකරු එයාගේ බැංකුවෙන් ඉල්ලීම් කරනවා නියමිත අයදුම් පත්‍රයේ විස්තර දාන්න ඕනේ. ආනයනකරුගේ නම ලිපිනේ. අපනයනකරුගේ නම සහ ලිපිනේ. සහ ආනයනකරු ආනයනය කරන්න ඇනවුම් කරන භාණ්ඩ වර්ග සහ ප්‍රමාණ සහ වටිනාකම් දාන්නට ඕනේ. අන්න ඒ සම්බන්ධයෙන් අපනයනකරුවාට ණයවර ලිපියක් නිකුත් කරන්න කියලා අස්සම් කරලා ෆෝරමේ බාර දෙන්න ඕනේ. ඒ ඉල්ලීම මත ආනයනකරුවා ණයවර ලිපියක් සකස් කරනවා අපනයනකරුවා මත. එකෙන් ප්‍රකාශ වන හරය ඒ ණයවර ලිපිය ඇතුළත ගම්‍යමාන වන හරය මොකක්ද? ආනයනකරු ඇනවුම් කරන භාණ්ඩ අපනයනය කරන්න ඒ භාණ්ඩවල අපනයන වටිනාකම ආනයනකරු වෙනුවෙන් එයාගේ අප විසින් ගෙවන බවට ආනයනකරුගේ බැංකුව පොරොන්දුවක් වෙනවා. පොරොන්දු වෙලා ඒක යවන්නේ කාටද? අපනයනකරුට නෙවෙයි එයාගේ බැංකුවට. එයාගේ බැංකුවෙන් තමයි ඊට පස්සේ ඒක විද්‍යුත් තැපැල් පණිඩයක් ලෙස යවලා නිවේදනය කරන්නේ. එතකොට එයාට විශ්වාසය ඇති වෙනවා. අපනයනකරුවෝ දැන් භාණ්ඩ එවන සල්ලි ප්‍රශ්නයක් නැහැ. මොකද එයා විශ්වාස කරන්නේ ලංකාවේ ආනයනකරුවා නෙවෙයි එයාගේ බැංකුව, වාණිජ්‍ය බැංකුව. තේරුණාද? එවනම් ආනයනික භාණ්ඩවල වටිනාකම ගෙවන බවට පොරොන්දු වෙමින් ආනයනකරුගේ බැංකුව විසින් අපනයනකරුගේ බැංකුව වෙත ඉදිරිපත් කරන ලිපිය මොකද්ද? ණයවර ලිපිය. අනිවාර්යයෙන්ම ණයවර ලිපිය. ණයවර ලිපිය. මේකට කෙටියෙන් කියනවා LC කියලා. මතකද මේ LC කියන හුරු වෙන එකපාරක් විභාගයට ඇහුවානේ. මේ වගේ ඇබ්‍රිවියේෂන් කීපයක් ඇහුවා මේකත් ඇහුවා LC කියන එක. LC. තේරෙනවද? LC කියන්නේ මොකද්ද? letter of credit. letter of credit. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේක 2010 විභාගයට යොමු වෙච්ච ප්‍රශ්නය. 30 වන ප්‍රශ්නය ඔසෙන් ඇවිල්ලා තියෙනවා. 2008 වසරේ ශ්‍රී ලංකාවේ ආනයන සංයුතිය අනුව පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ අතුරෙන් වැඩි ආනයන වියදමක් දරා ඇත්තේ හිස්තැනක් සඳහායි. මතකද? 2008 වසරේ ශ්‍රී ලංකාවේ ආනයන සංයුතිය අනුව තාමත් ආනයන සංයුතිය ප්‍රධාන කාණ්ඩ තුනයිනේ. මොනවද? පාරිභෝගික භාණ්ඩ ආනයන, අන්තර් භාණ්ඩ ආනයන, ආයෝජන භාණ්ඩ ආනයන. මතකයිනේ? ඒතර එම සංයුතිය වෙනසක් නැහැ. අහන්නේ පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ, ආයෝජන භාණ්ඩ අතුරෙන් වැඩි ආනයන වියදමක් දරා ඇත්තේ මොන කාණ්ඩද කියලා අහන්නේ. තේරුණාද? එදා වෙද්දි මේ උත්තරේ පොදුයි, අදත් මේ උත්තරේ පොදුයි. 2020 මහ බැංකුව වාර්තාවනේ අන්තිමට අපිට පරිශීලනය කරන්නේ. ඒ 2020 මහ බැංකුව වාර්තාව අනුව තේරුණාද? වැඩිම ආනයන වියදමක් දරන්නේ මොනවාටද? අන්තර් භාණ්ඩ වලට. මුළු ආනයන වියදමෙන් 50%කට වැඩි ප්‍රමාණයක් දරන්නේ අන්තර් භාණ්ඩ වලට. ඒ වගේම දෙවනි ස්ථානයේ තියෙන්නේ මොකද්ද? ආයෝජන භාණ්ඩ. මුළු ආනයන වියදමෙන් 22%ක් පමණ දරන්නේ ආයෝජන වලටයි. තුන්වෙනි ස්ථානයේ ඉන්නේ පාරිභෝගික භාණ්ඩ වලට මුළු ආනයන වියදමෙන් 19% පමණ. ඇත්තටම සංවර්ධිත රටවල් දිහා බලන්න ඒ වේදී වැඩිම ආනයන වියදමක් දරන්නේ ආයෝජන භාණ්ඩ සඳහා. දැන් ලංකාව ඒ තත්ත්වයෙන් ලං වෙමින් තියෙනවා. දැන්ට අවුරුදු 25කට වගේ ගත්තොත් එහෙම වැඩිම ආනයන වියදමක් ගියේ පාරිභෝගික භාණ්ඩ වලට. ඒ කියන්නේ
ආහාර පාන රෙදි පිළි ඒවට තමයි. ඒ කිසිම නිෂ්පාදනයක් නැහැ. රටේ ඵලදායීතාවට සම්බන්ධයක් නැහැ. නමුත් දැන් වෙනස් වෙලානේ. දැන් අන්තර්භාණ්ඩ. අන්තර්භාණ්ඩ කියන්නේ නිෂ්පාදනයන් බිහි කිරීමට සමත් වන යන්ත්‍රෝපකරණ නැත්නම් මූර්තවත්කම් සක්‍රිය කරන්න සහාය වන ද්‍රව්‍යමය දේවල්. තේරුණාද? නැත්නම් ජාතික නිෂ්පාදනයේ වර්ධනය කිරීමට සහාය වන අමතර ද්‍රව්‍ය තමයි අන්තර්භාණ්ඩ කියන්නේ. ඇත්තම අන්තර්භාණ්ඩවල වර්ධනයත් හොඳයි. ඒකෙන් කියාපාන්නේ ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වය ලැබෙන බව. හරිනේ? එහෙනම් මේ තුනෙන් මේ වෙද්දිත් මොකද්ද අංක 1 අන්තර්භාණ්ඩ. අන්තර්භාණ්ඩ ආනන තමයි වැඩිම පිටමත් දැරලා තියෙන්නේ. අන්තර්භාණ්ඩ. අන්තර්භාණ්ඩ. භාණ්ඩ සඳහා මේක 2020 බැංකු වාර්තාව. බැංකු වාර්තාවට ද අනුකූලයි. අනුකූල වේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය 2011 පැරණි විභාග ප්‍රශ්න පත්‍රය. නැත්නම් පැරණි නිර්දේශයට යොමු වෙච්ච විභාග ප්‍රශ්නයක්. 30 වන ප්‍රශ්න වශයෙන් අවිලා තියෙනවා. සමාජික රටවල් 27කින් සමන්විත වෙළඳ කලාපයක් වූ හිස්තැනේ රටවල් බහුතරයක් භාවිතා කරන පොදු මුදල් ඒකකය හිස්තැනක් ලෙස දින්වීම. එතකොට මේකේ එකම ප්‍රශ්නේ ලකුණු දෙකයි හිස්තැන් දෙකක් තියෙනවා ලකුණු එක බෙකින් යන්නේ. ඔබ වැරදිලාවත් එකක් හරියට ලිව්වොත් ලකුණු එක ලැබෙනවා. තේරුණාද? දෙකම හරි ගියොත් ලකුණු දෙකම ලැබෙනවා. දැන් සමහර අවුරුදු වල සමහර ප්‍රධාන පාලක පරීක්ෂකවරු මේ දෙකේ සම්බන්ධයක් තියෙන නිසා එකක් වැරදි නම් ලකුණු බිඳුව. ඒක ටිකක් අසාධාරණයිනේ. පුංචි ළමයි වෙන ඕගොල්ලන් නේද? ඒ නිසා අපි වාද කරලා විවිධ ඉල්ලීම් කරලා ඒ තත්ත්ව වෙනස්. දැන් සාමාන්‍යයෙන් මේකේ උත්තර දෙකෙන් එකක් හරිනම් ඒකට ලැබෙන ලකුණු ලැබෙනවා. සමාජික රටවල් 27ක් කියනකොට මතක් වෙන උත්තරේ. සමාජික රටවල් 27කින් සමන්විත වෙළඳ කලාපයක් වූ හිස්තැනක් යේ රටවල්. කොහෙද? ජපානයේ ඒ වගේ තදිනෝනේ. යේ රටවල් බහුතරයක් භාවිතා කරන පොදු මුදල් ඒකකයක් තියෙනවා. බහුතරයක් කියන්නේ ඒ රටවල් 27 එක රටයි. එක්සත් රාජධානිය විතරයි ඒක භාවිතා කරන්නේ නැත්තේ. එක්සත් රාජධානිය Tamanට ආවේනික ස්තලින් පවුම තමයි දිගටම පොදු මුදල් ඒකක ඔස්සේ යන්නේ. ඒක හැර අනිත් සෙසු රටවල් 26ම මේ පොදු මුදල් ඒකක පාවිච්චි කරන මොකද්ද? යුරෝ. යුරෝ ගැන කියන්නේ යුරෝ නම් මොකද්ද මේ කියන්නේ? කලාපයක් වූ මොකද්ද? යුරෝපීය සංගමයේ රටවල්. යුරෝපීය සංගමය. යුරෝපීය සංගමයේ තියෙන සංගමයේ රටවල් බහුතරයක් භාවිත කරන පොදු මුදල් ඒකකය තමයි යුරෝ. යුරෝ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2012 පැරණි නිර්දේශයෙන් අහපු විභාග ප්‍රශ්නය 30 වන ප්‍රශ්න වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. කිසියම් නිෂ්පාදිතයක නිමෙවුම් ඒකකයක් අනෙකුත් රටවල් වලට වඩා අඩු සම්පත් ප්‍රමාණයක් යොදාගෙන නිපදවීමට රටක් සතු හැකියාව හැඳින්වෙනුයේ හිස්තැනක් ලෙසයි. ප්‍රශ්න එකපාරට තේරුම් නැත්නම් තව පාරක් බලමු. යම් නිෂ්පාදිතයක නිමෙවුම් ඒකකයක් කිසියම් නිෂ්පාදිතයක නිමෙවුම් ඒකකයක් අනිකුත් රටවල් වලට වඩා අඩු සම්පත් ප්‍රමාණයක් යොදාගෙන. දැන් අනිකුත් සම්පත් ඒ භාණ්ඩෙම හදන්න අපි යෙදවුම් ඒකක පහක් පාවිච්චි කරනවා. අපි යෙදවුම් ඒකක දෙකෙන් එක හදනවා. තේරෙනවද? යොදාගෙන නිපදවීමට රටක් සතු හැකියාව හැඳින්වෙනුයි. මොකක් කියලාද කියන්නේ? කොහොමද හැංගෙන්නේ? මේකට උත්තර කීපයක් මම මෙහෙම කියන්නද? කීපයක් මම කියන්නම්. එකක් තමයි සාපේක්ෂ වාසිය ලෙස. අනිත් එක නිරපේක්ෂ වාසිය ලෙස. එකක් සාපේක්ෂ වාසිය අනිත් එක නිරපේක්ෂ වාසිය ලෙස. අනිත් එක ඵලදායිතාව. මොකද ලියන්නද මම? සාපේක්ෂ වාසිය දෙක නිරපේක්ෂ වාසිය තුන ඵලදායිතාවය.
මොකද්ද මැච් වෙන්නේ? යම් නිෂ්පාදිතයක නිමවුම් ඒකකයක් අනිකුත් රටවල් වලට වඩා අඩු සම්පත් ප්‍රමාණයක් යොදාගෙන නිපදවීමට රටක් සතු හැකියාව හැඳින්වෙනුවේ හිස්තැනක් ලෙසය. මොකද්ද? ඵලදායීතාවය. ඒ රටේ ඵලදායීතාවය. ඇයි? අඩුම යෙදවුම් වලින් වැඩි නිමවුම් ප්‍රමාණයක් බිහි කරද්දී අපි කියන ඵලදායීතාවය වැඩි කියලානේ. යෙදවුම් නිමවුම් අතර අනුපාතික සම්බන්ධතාවයෙන් මේ ඵලදායීතාවය කියන්නේ ප්‍රොඩක්ටිවිටි කියන්නේ. එහෙනම් ඵලදායීතාවය වැඩි කියන්නේ මොකද්ද? අඩු යෙදවුම් වලින් වැඩි නිමවුම්. තේරෙනවද? වැඩි යෙදවුම් වලින් අපි අඩු නිමවුම් ප්‍රමාණයක් ගත්තොත් ඵලදායීතාවය ඇත්තරම නැහැ. අවාසි. එහෙනම් ඵලදායීතාවය. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 නව නිර්දේශයෙන් අහපු ප්‍රශ්නය. 37 අයන්න වශයෙන් අහලා තියෙනවා. ඒක අයන්නක් තියෙනවා. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල රටක අපනයන භාණ්ඩවල වටිනාකම හා ආනයන භාණ්ඩවල වටිනාකම අතර වෙනස හිස්තැනක් ලෙස හඳුන්වනවා. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල කියන්නේ සාමාන්‍ය මේක හදන්නේ ලංකාවේ පවා වර්ෂයකට වසරක් තුල රටක අපනයන භාණ්ඩවල වටිනාකමයි. ආනයන භාණ්ඩවල වටිනාකම නැත්නම් දෘශ්‍ය අපනයන සහ දෘශ්‍ය ආනයන වල ආනල වටිනාකම අතර වෙනස මොකක්ද? මොන ශේෂයද? වෙළඳ ශේෂය. මම කොහොමද මේවා අපිට අපේ පේපර් එකේ බර්තබීම අඩු කරගෙන ගිහිලා තියෙන්නේ ආර්ථික විද්‍යාව තමයි පුළුල් මේක අහන්නේ. තේරෙනවද? නමුත් හදිස්සියවත් ඇහුවොත් කියලා තමයි මම මේ ප්‍රශ්න ගත්තේ. නැවත අහන්න බැරි කමක් නැහැ. 2012 අපි දැන් ඉන්නේ 2022 අවුරුදු 10 තමයි පරණ. වෙළඳ ශේෂය. ඊළඟට ඒක ආයන්න අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලට ගැනීම විකිණීම ඊට පෙර හා පසු සියලු කටයුතු. තේරුණාද? අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම විකිණීම අපි දන්නවනේ විද්‍යුත් වාණිජය. නැත්නම් විද්‍යුත් වෙළඳාම. හරිද? මේක තව දෙයක් ඇඩ් කරලා තියෙනවා. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලට ගැනීම විකිණීම ඒ වගේම ඊට සම්බන්ධ ඊට පෙර හා පසු සියලු කටයුතු. මේ කියන්නේ භාණ්ඩ මිලදී ගන්න පෙර මොකද කරන්නේ? අපි ගැනුම් කරුවන් සොයා ගන්නවා. විකුණුම් කරන සොයා ගන්න ඕනේ. විකුණුම් කරවට ගැනුම් කරුවා, ගැනුම් කරවට විකුණුම් කරුවා සොයා ගන්නවා. දැන් අපි ගැනුම් කරුවෝ කියන්නකෝ. එහෙනම් අපි මුලින්ම කරන්නේ අන්තර්ජාලය ඔස්සේ අපි විකුණුම් කරන සොයා ගන්නවා. අපි හිතමු අපිට අවශ්‍ය පළතුරු කියලා. එහෙනම් පළතුරු කියලාට අදාළව අපි suppliers of fruits කියලා අපි Google ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් එහෙම අපිට එනවා. පස්සේ අපි ඒගොල්ලන්ට ඊමේල් කරලා අපි ඒගොල්ලන්ගේ භාණ්ඩවල විස්තර විමසනවා. මිල දෙන්න පුළුවන් ඩිස්කවුන්ට් එක, බල්ක් බයින් එකක් නැත්නම් විශාල තොගයක් ගන්නවා දෙන්න පුළුවන් උපරිම වට්ටම, ප්‍රවාහනය කරන විදිය, අසුරනාදී තේරෙනවද? ඒ වගේ විස්තර උමාරු කරගන්නවා. ඒවා මොකද්ද? ඒවා මේ මිලදී ගැනීම හා විකිණීම හෝ ඊට පෙර කරන දේවල්. ඒකත් අන්තර්ජාලයෙන් කරන්නේ. අපි මිල විමසුම් යවනවා. මිල ඇතුළු කොන්දේසි විමසලා. මිල කියුම් යවනවා. ඊමේල් ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ වෙන්නේ. තේරුණාද? ඊට පස්සේ භාණ්ඩ විකුණන්න පෙර අපට ඉන්වොයිස් එකක් එවනවා. ඒ ඉන්වොයිස් වටිනාකම ගෙවන්න කියලා කියනවා. අපි ණයපත් ඔස්සේ බැංකු වෙබ් එකට ගිහිල්ලා බැංකුවට නොගිහිල්ලාම බැංකු වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ account එක හර කරලා අදාළ කෙනාගේ ගිණුමට බැර කරලා අපි ගෙවීම් කරනවා. ඒ වගේම භාණ්ඩ අලෙවි කළාට පස්සේ භාණ්ඩවල කිසියම් දෝෂයක්, කාර්මික දෝෂයක් වගේ දෙයක් තියෙනවා. අන්තර්ජාලය ඔස්සේම ඒ කම්ප්ලේන්ට් එක කරන්න පුළුවන්. එහෙනම් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම තමයි විද්‍යුත් වාණිජය කියන්නේ. ඒකට තව මේ ටිකත් අයිතිනේ. ඊට පෙර හා පසු සියලු කටයුතු අන්තර්ජාලයෙන්ම කරනවා නම් ඒත් අපි කියන්නේ මොකද ඒක? මොකද විද්‍යුත් වාණිජයම තමයි. නැත්තම් විද්‍යුත් වෙළඳාමම තමයි. එක්කෝ විද්‍යුත් නැත්නම් ඉලෙක්ට්‍රෝනික එක්කෝ වාණිජය එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් වෙළඳාම. දැන් මේ ස්ට්‍රෝක් දැම්මම පැටලෙන්නේ නැහැ නේද? මේක ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම හතරක් තියෙනවා. එක්කෝ විද්‍යුත් වාණිජය, එක්කෝ විද්‍යුත් වෙළඳාම දෙකයි. එක්කෝ ඉලෙක්ට්‍රෝනික වාණිජය, එක්කෝ ඉලෙක්ට්‍රෝනික වෙළඳාම හතරයි. ක්‍රම හතරක්ම මේක තියෙනවා. ඒ ඕනම ක්‍රමයකට ලකුණු ලැබෙනවා. මේකට ලකුණු එකක් ලැබෙනවා. ලකුණු 1යි. මේකටත් ලකුණු 1යි. ලකුණු දෙකක්ම ලැබෙනවා.
අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2014 විභාග ප්‍රශ්න පත්‍රයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. 36 වෙනි ප්‍රශ්නේ අයන්න වශයෙන් තමයි පේපර් එක ඇවිල්ලා තියෙන්නේ. 36 වෙනි ප්‍රශ්නේ අයන්න. ව්‍යාපාර ගනුදෙනුවලදී විද්‍යුත් වෙළඳාම, ඒ කියන්නේ විද්‍යුත් වාණිජයමයි. හරිද? විද්‍යුත් වාණිජයමයි මේ කියන්නේ. ව්‍යාපාර ගනුදෙනුවලදී විද්‍යුත් වාණිජය නැත්නම් විද්‍යුත් වෙළඳාම සිදු විය හැකි ආකාර දෙකක් ලෙස හිස්තනක් සහ හිස්තනක් දැක්විය හැකියි. ආකාර 6ක් 7ක් 8ක් 10ක් විතර අපිට කියන්න පුළුවන්. ඉන් දෙකක් ලියුම ඇති. අන්තර්ජාලය ඔස්සේ තොරතුරු මාරු කරගෙන ඇනවුම් කරලා අන්තර්ජාලය ඔස්සේම ගෙවීම් කරලා භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම තමයි අපි විද්‍යුත් වාණිජය කියන්නේ. ඒක සිදු විය හැකි ක්‍රම කීපයක්ම තියෙනවා. ක්‍රම දෙකක්. එකක් මොකක්ද? එකක් B2B. එකක් B2B. මොකද B2B කියන්නේ? business to business. ඒ කියන්නේ ව්‍යාපාරයක් හා ව්‍යාපාරයක් අතර වෙන්න පුළුවන් නේ. එහෙනම් මෙතන දාන්න පුළුවන් අපට ව්‍යාපාරයක් හා ව්‍යාපාරයක් අතර ඕක ලිව්වත් ලකුණු ලැබෙනවා. මේක මේ විදිහට ලිව්වත් පැහැදිලිවම ලකුණු ලැබෙනවා. ලකුණු දුන්නා. තේරුණාද මොකද්ද? දැන් අන්තිමටම මේකෙන් ප්‍රශ්නයක් අහුනේ 2019 මේ බොහොම මෑතකදී. ඒකෙදි මේ දුන්න මේ කෙටිම මේ වුණොත් හරි. B2B. 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 එහෙම නැත්නම් මෙහෙම ලියුවොත් කවන්නේ B2B. මොකද වැඩිපුර පාවිච්චි මෙන්න මේකයි. මේක තමයි වැඩිපුර පාවිච්චි. B2B. සහ තව එකක් මොකද්ද? B2C. ව්‍යාපාරයක් මගින් ගනුදෙනුකරුවන්ට අන්තර්ජාල ඔස්සේ භාණ්ඩ අලෙවි කරොත් මොකද්ද? ඒකත් අයිති වෙන්නේ විද්‍යුත් වෙළඳාමට. එහෙනම් ව්‍යාපාරයක් සහ ගනුදෙනුකරුවන් අතර ඒක අපිට දාන්න පුළුවන් මේ වගේ B2C. ඒත් හරි. තව මොනවද? තව C2C ඒත් හරි. ගනුදෙනුකරුවෙක් සහ ගනුදෙනුකරුවෙක් අතර. දැන් මම ළඟ තියෙන පරණ අපේ තුන් පරිගණකයක් ලැප්ටොප් එකක්. ඒක ඔබට මිලදී ගන්න අවශ්‍යයි. හරිද? ඔබ මම සමග සාකච්ඡා කරලා මම ඉල්ලන මුදල ගෙවලා ඔබට මම ඒක පවරා දෙනවා. ඒතර ඒකත් මිල විකිණීම මගේ පැත්තෙන් විකිණීමක් ඔබේ පැත්තෙන් මිලදී ගැනීමක්නේ. ඒක C2C. ඒක කරයි කියලා මම ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. ඔබත් ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. අපි ඔක පළවෙනි පාඩමේදී කතා කරා. මුල්ම පාඩමේ තේරුණාද? ඒ කියන්නේ කිසියම් කෙනෙක් තමන් පරිහරණය කරන භාණ්ඩයක් හදිසි අවශ්‍යතාවයක් හෝ නැත්නම් ඒක පැරණි භාණ්ඩයක් හෝ අතිරික්ත භාණ්ඩයක් වෙච්ච නිසා විකුණූ පළියට යා ව්‍යාපාරිකයෙක් වෙන්නේ නැහැ. ඒක එක සිද්ධියක් විතරයි. හැබැයි යා පුරුද්දක් වශයෙන් ඒක කරනවා නම් තේරෙනවද? තමන් සතු එක් භාණ්ඩ වෙනතර දිගින් දිගටම විකුණන. දිගින් දිගටම විකුණනවා නම් එයා ව්‍යාපාරිකයෙක්. මේක දිගින් දිගටම නෑ. ආයෙත් කාලයකට විකුණන්නේ නෑ. ඒතර ඒක මෙතනදී එතන වෙලෙන්දෙක් සම්බන්ධ නැහැ. අතරමැදියෙක් නැහැ. C2C. එහෙම නැත්නම් දාන්න පුළුවන් G2C. රජයෙන් ගනුදෙනුකරුවන්ට භාණ්ඩ ආසේව විකිණීම අන්තර්ජාලය ඔස්සේ. නේ වෙනතක් G2C එහෙම නැත්නම් C2G නේ. ඒ වුණ එකක් හරි. දෙකයි නේ අහන්නේ. ලකුණු දෙකක් ලැබෙනවා. එතකොට ලකුණු දෙකක් ලැබෙනවා අනිවාර්යයෙන්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2015 විභාග ප්‍රශ්න පත්‍රයේදී යොමු වෙච්ච ප්‍රශ්නය 36 වෙනි අභ්‍යාසය ඔස්සේ යොමු වෙච්ච ප්‍රශ්නය. ඒක අයන්න අපනයනය කිරීමේදී එම භාණ්ඩ අපනයනය කළ රටේ නිපදවා ඇති බවට පිළිගත් ආයතනයක් විසින් නිකුත් කරනු ලබන ලියවිල්ල. මතකයිනේ? ඔය ප්‍රභවස්ථාන සහතිකයටත් ලොකු බරතැබීමක් ලැබෙනවා පේපර් එකේදී. මොකද්ද හේතුව? ප්‍රභවස්ථාන සහතිකයේ ලෝක වෙළඳාම මවන්න නැත්නම් ලෝක වෙළඳාම ජනනය කරන්න හේතු පාටවන ලියවිල්ලක්. එයම කියන්නේ බොහෝ රටවල පුද්ගලයන් වෙනත් රටවල භාණ්ඩ ආනයනයේදී නැත්නම් පරිභෝජනයේදී විශේෂිත රටවල භාණ්ඩ පරිභෝජනය කරන්න වරණයක් දක්වනවා, කැමැත්තක් දක්වනවා. එහෙම කැමැති අය
ඒ භාණ්ඩේ ඒ Taman අපේක්ෂිත රටේම නිෂ්පාදනය කළාද කියලා තහවුරු කරගෙන මිලදී අරගෙන පරිභෝජනය කරන්න උනන්දු වෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඒ භාණ්ඩේ Taman අපේක්ෂා කරන භාණ්ඩෙම තමයි. හැබැයි Taman අපේක්ෂා නොකළ රටක නිෂ්පාදිත නම් ඒත් කැමති නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ලාංකිකයෝ ජපන් වාහන වලට කැමැත්තක් දක්වනවා. දැන් ටොයෝටා වාහන කියනකො ටොයෝටා කම්පැනි වාහන සමහරට මැලේසියාවෙත් තියෙන ටොයෝටා කර්මාන්තශාලාවක්. ෆ්‍රැන්චයිස් ව්‍යාපාර විදියට නේ වරලත් ව්‍යාපාර විදියට. එහෙත් හදනවා. ඒතර ජපන් සේවකයොත් ඒ ඉන්නවා. මැලේසියන් සේවකයොත් ඉන්නවා. නමුත් අපිට පොඩි සැකයක් තියෙන මැලේසියාවේනේ. මැලේසියාවේ ජපානේ නෙවෙයිනේ. තේරුණාද? අන්න අපි මිලදී ගන්න කැමති නැහැ. ඒ නිසා ජපානයේම නිෂ්පාදනය කළා කියලා පිළිගත් බලාධිකාරයක් සහතිකයක් දෙනවා නම් අපි මිලදී ගන්න සූදානම්. අන්න ඒක මම කිව්වේ විදේශ වෙළඳාම මවන ක්‍රියේට් කරන ඩොකියුමන්ට් එකක් තමයි ප්‍රභවස්ථාන සහතිකය. ඒක තමයි මේක වැඩිපුර විභාගයට ප්‍රශ්න වශයෙන් යොමු වෙන්නේ. පැහැදිලිද? ඒක තමයි ප්‍රභවස්ථාන සහතිකය. ප්‍රභවස්ථාන සහතිකය. ප්‍රභවස්ථාන සහතිකය. ප්‍රභවස්ථාන සහතිකය. මේකට කියන අනිත් නම මතකනේ අපි කලින් ලියුවානේ මතකනේ. නිපන් රටේ සහතිකය. මුල්තැන් සහතිකය කියන්නේ මේකමයි. තේරෙනවද? දැන් ලංකාවේ නම් මේක නිකුත් කරන බලාධිකාර කීපයක්ම තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ඒ වගේම කර්මාන්ත අමාත්‍යාංශය, ඒ වගේම ලංකා වෙළඳ මණ්ඩලය, ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය වැනි ආයතන කීපයක් පමණක් හැම ආයතනයකම නිකුත් කරන්නේ නැහැ. හැම ආයතනයකටම මේ බලය නැහැ. තේරෙනවද? ඒතකොට මේක වාසිය මොකද්ද? ආනයනකරුට විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන් තමන් අපේක්ෂිත රටේම නිෂ්පාදිතයක් බවට. ඒ තුලින් අපනයන කරන රටට වාසියක්. අපනයන වෙළඳාම ක්‍රියේට් වෙනවා. අනිත් එක අපනයනකරුට රේගුවේදී අපනයන තීරුබදු අය කිරීමේදී සහනයක් ලැබෙනවා. එයා තවත් උනන්දු වෙනවා නිෂ්පාදනය වැඩි කරන්න. ඒ නිසා රට තුල ජාතික නිෂ්පාදනය ක්‍රියේට් කරන ලිවිල්ලක් වශයෙන් උත් මේක ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? ඊළඟට ඒක ආයන්න ආනයනය කළ භාණ්ඩ ආනයනය කළ රට තුලදී රේගු අධීක්ෂණය යටතේ අගයන් එකතු කිරීමෙන් පසුව අපනයනය කිරීම හිස්තැනක් වේ. දැන් මේක ඔයගොල්ලෝ දන්නවා. අපි කලින් කතා කරා මේක නිතර අහනවා කියලා මම පෙන්නුවා. මේ ඒ නිතර අහනවා කියන දේ සනාථ කරන තවත් අවස්ථාවක්. ආනයනය කළ භාණ්ඩ ආනයනය කළ රට තුලදී රේගු අධීක්ෂණය යටතේ අගයන් එකතු කිරීමෙන් පසුව අපනයනය කරනවා. මේ නොකිය කියන්නේ මොකද්ද? රට තුල කර්මාන්තශාලාවලට ගේන්නේ ආනයනික ද්‍රව්‍ය රට තුලදී රේගු අධීක්ෂණය යටතේ ආනයනය කළ භාණ්ඩ ආනයනය කළ රට තුලදී ආනයනය කළ භාණ්ඩ ආනයනය කළ රට තුලදී රේගු අධීක්ෂණය යටතේ අගයන් එකතු කිරීමෙන් පසුව දැන් අගයන් එකතු කරනවා කියන්නේ මොකද්ද? එක්ක මිශ්‍ර කරනවා, වර්ග කරනවා, එක්ක තෝරනවා, එක්ක ඇසුරුම් කරනවා, එක්ක ඒ දේ අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරලා වෙනත් නිව් භාණ්ඩයක් හදනවා. ඕක කරද්දී දැන් අපි තුමු රත්නපුරේ පිහිටි කම්මලක කියලා මේක කරන්නේ. රත්නපුරේ පිහිටි කම්මලට රේගු වෙනවද බලන්න. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. එහෙනම් මේ නොකිය කියන්නේ මොකද්ද? රේගුවේ නැත්නම් වරායේ බන්ධිත ගුදම් තුල තියාගෙන තමයි මේ සැකසීම කරන්නේ. ඒ කියන්නේ මේ රේගු අධීක්ෂ මොකද බන්ධිත ගුදම තියෙන වරාය ඇතුලේ. එහෙනම් බන්ධිත ගුදම් වල තනිකර පරිපාලන බලය තියෙන රේගුවට. බන්ධිත ගුදමක භාණ්ඩ අපි සකස් කිරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම රේගු අධීක්ෂණය ලැබෙනවා. එහෙනම් මේ නොකිය කියන්නේ මොකද්ද? අන්තරාල වෙනදාම ගැන. තේරුණාද? වරාය බන්ධිත ගුදම් තුලදීම තබාගෙන තේරීම, වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇසිරීම හැර සෙසු වෙනසක් නොකර අපනයනය කරනවා කියන එක තමයි මේ වෙන විදිහට කියන්නේ. මේක ටිකක් කියන විදිහ අමුතුයි නේද? මම හිතන්නේ මේ මමත් දැක්කේ පළවෙනි තොට විභාගෙට මේ වගේ ප්‍රශ්නයක්. තේරුණාද? අප ආනයනය කළ භාණ්ඩ ආනයනය කළ රට තුලදී කිව්වම නිකන් අපේ ප්‍රශ්නේ වෙන පැත්තකට යනවා. මේක බොහොම කපටි ප්‍රශ්නයක්. ඒ කපටි ප්‍රශ්නාවත් අපි ඊට වඩා කපටි වෙනවා. අපිට ප්‍රශ්නේ යට කරගන්නවා මිසක අපි ප්‍රශ්නෙට යට වෙන්නේ නැහැ කොයි මොහොතකවත්. තේරුණාද? ආනයනය කළ භාණ්ඩ ආනයනය කළ රට තුලදී කියද්දී අපේ ඔළුව යනවා එහෙනම් රටේ කම්මහල වලට ඇවිල්ලා කියලා නෑ. ඒක නිෂේධනය වෙන්නේ රේගු අධීක්ෂණය යටතේ. අපි හොඳටම දන්නවා අපේ රටේ කොතනක හරි කර්මාන්තශාලාවක නිෂ්පාදනයක් කරනවා නම් රේගුව සම්බන්ධ වෙන්නේ නෑනේ. අද අවශ්‍ය නෑනේ ඒක. එහෙනම් මේ කියන්නේ මොකද්ද? වරාය ගුදම් තුලදී. එහෙනම් මොකද්ද? අන්තරාල වෙනදාම. අන්තරාල වෙනදාම.
අන්තරාල වෙළඳාම. මොකක්ද ඒක ටර්ම් එක මතකයිනේ? එන්ට්‍රපෝට්. ENTREPOT එන්ට්‍රපෝට්. මම මේක හැමදාම පුරුදු කරලා ළමයික හැමදාම වරද්දන. එන්ට්‍රපෝට් කියලා කියන්නේ. PORT පෝට්. අර වරාය කියන අර්ථය නෑ. එන්ට්‍රපෝට්. එන්ට්‍රපෝට් ට්‍රේඩ්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2016 විභාග ප්‍රශ්නය තමයි මේ 37 වෙනි ප්‍රශ්නේ. ආයන්න වෙලා තියෙන වෙන ප්‍රශ්නයක්. මේක කොටසක් විතරයි. ඒ නිසා ලකුණු දෙකම ලැබෙන්නේ මේකට ලකුණු එකයි ලැබෙන්නේ. කොටසක් කියන්නේ වෙනත් මාතෘකාවක ප්‍රශ්නයකට. නිෂ්පාදකයෙකු තම භාණ්ඩ තමා විසින්ම අපනයනය කිරීම හිස්තන ක්‍රමයේ ලෙසද බාහිර පාර්ශ්වයක් මගින් අපනයනය කිරීම හිස්තන ක්‍රමයේ ලෙසද හඳුන්වයි. මේ කියන්නේ විදේශ වෙළඳාමේ දෙන ක්‍රම දෙක, මූලික ක්‍රම දෙක. අපනයන වෙළඳාම සහ ආනයන වෙළඳාම දෙකම ක්‍රම දෙකකින් වෙනවා. එකක් තමයි ඍජු ක්‍රමය ඩිරෙක්ට් මෙතඩ් එක. අනිත් එක තමයි වක්‍ර ක්‍රමය ඉන්ඩිරෙක්ට් මෙතඩ් නැත්නම් ඉන්ඩෙන් ක්‍රමය කියලා අපි කියනවා. ඉන්ඩෙන් කියන්නේ නියෝජිතෙක් කියන එක. තේරුණාද? අපිට පුළුවන් අවශ්‍ය භාණ්ඩ අපිම විදේශ සැපයුම්කරු සමග තොරතුරු හුමාරු කරගෙන අන්තර්ජාලය ඔස්සේ අපිටම ඇනවුම් කරලා අපිම සල්ලි ගෙවලා ගෙන්න ගන්න පුළුවන්. ඒක තමයි ඍජු ක්‍රමය කියන්නේ. අතරමැදියෙක් නැහැ. දෙවන ක්‍රමය තමයි අතරමැදියෙක් පාවිච්චි කරන එක. ඒ කියන්නේ නියෝජිතෙක්. අපි නියෝජිතයෙකුට බාර දෙනවා. නියෝජිත ආයතනයකට බාර දෙනවා භාණ්ඩ ඇනවුම් කර මුදල් ගෙවලා අපට අපේ කර්මාන්තශාලාව නැත්නම් ව්‍යාපාර ස්ථාන වෙතම භාණ්ඩ ගෙනවිත් බාර දීමේ වකින් පවර්ලා අපි ඒගොල්ලන්ගේ ගෙවිය යුතු මුදලයි ගාස්තුවයි ගෙවනවා. ඒතර අපි සම්බන්ධ වෙන්නේ අපිට ගෙන්නලා දෙනවා. ඒක තමයි ඉන්ඩියන් ක්‍රමය කියන්නේ. ක්‍රම දෙකයි. ආනයන වලටත් ඔකම තියෙනවා. තේරුණානේ? එහෙනම් මෙතනට එනවා කිරීම ඍජු ක්‍රමය. ඍජු ක්‍රමය ලෙසද බාහිර පාර්ශ්වයක් මගින් අපනයන කිරීම. ඒ කියන්නේ අපනයන නියෝජිතයෙක් මගින්. හරිද? ඒකට අපි කියනවා වක්‍ර ක්‍රමය. නැත්නම් ඉන්ඩෙන්ට් ක්‍රමය. ඉන්ඩෙන්ට් ක්‍රමය කියන්නේ ඕකයි. ඒ කියන්නේ අපනයන නියෝජිතයෙකු ලවා එච්චරයි. ලකුණු එකක් ලැබෙනවා. මොකද මේකේ ප්‍රශ්නේ කොටසක් නිසා. ලකුණු එකයි. පැහැදිලිනේ? මේකම අහන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ ආනයන කියලා. ආනයන අපිම තොරතුරු මාරු කරගෙන අපිම ඉන්ඩෙන්ටුවක් මගින් එනවුම් කරලා අපිම බැංකුව මගින් නැත්තම් අපේ ණයපත් හරපත් මගින් ගෙවීම් කරලා ගෙන්න ගත්තොත් ඒක ඍජු ක්‍රමය. අපි ආනයන නියෝජිතෙක්පත් කරලා ඒගොල්ලෝ ලුව ගෙන්න ගත්තොත් ඒක ඉන්ඩියන් ක්‍රමයට තමයි වක්‍ර ක්‍රමය. පැහැදිලිනේ? රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලමු. මේකත් 2016 පේපර් එකේම අහපු ප්‍රශ්නයක්. 33 වෙනි ප්‍රශ්නේ අයන්න. මේකෙත් ආ කොටස නෑ, ආ කොටස වෙනම ප්‍රශ්නයක්. ජාත්‍යන්තර වෙළඳ කිවිසුමක මූලික අරමුණ වන්නේ භාණ්ඩා සේවා සඳහා හිස්තනක් නිර්මාණය කර ගැනීම හා ජාත්‍යන්තර හිස්තනක් වර්ධනය කර ගැනීමයි. මතකනේ? එකම කලාපයේ පිහිටි රටවල් නැත්නම් ආසන්න රටවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර තීරුබදු හා තීරුබදු නොවන බාධක ඉවත් කරමින් නිදහසේ වෙළඳාමේ දෙන්න ඇති කරගන්න කිවිසුම් තමයි ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් කියන්නේ. ඒකේ මූලික අරමුණු දෙකක් තියෙනවා. ඒ දෙක තමයි අහන්නේ. එකක් මොකද්ද? භාණ්ඩ හා සේවා සඳහා පුළුල් වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම. තේරෙනවද? දැන් බාධක අයින් කරලා කිවිසුමේ සඳහන් රටවල් එක්ක අපිට දැන් පුළුවන් වැඩිපුර ආනයනය කරන්න. වැඩිපුර අපනයනය කරන්න. එහෙනම් විශේෂයෙන්ම අපේ අපනයන භාණ්ඩ වලට ලොකු වෙළඳපොළක් මේකෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඒකක්. අනිත් එක තමයි ජාත්‍යන්තර මොනවර්ධනය කර ගැනීම. ජාත්‍යන්තර සහයෝගීතාවය. විශේෂයෙන්ම ආර්ථික සහයෝගීතාවය. ඒත් මේ වෙළඳ කිවිසුමකට අපි සම්බන්ධ වෙනවාම කියන්නේ මොකද්ද? අපි මිත්‍රත්වයකට පත් වෙනවා. අපි මිත්‍රත්වයක් වර්ධනය කරගන්නවා. මොකද ABC කියන රටවල් තුනක් කියමුකෝ. ABC කියන රටවල් තුනම වෙළඳ බාධක ඉවත් කරමින්
වෙළඳාමේ දෙන්න ගිවිස ගන්නවා කියන්නේම මොකද්ද? එතනම අලුත් මිත්‍රත්වයක් ගොඩනගෙනවා. අලුත් සහයෝගීතාවයක් ඇති වෙනවා. එහෙමනම් ඒ රටවල් තුන ආර්ථික වශයෙන් එකිනෙකාට උදව් කරගන්න තරම් සහයෝගීතාවයක් වර්ධනය කරගන්නවා. ඒ කියන්නේ යම් රටක ආර්ථිකය කඩාගෙන වැටලා අපනයන පිරිහිලා ආනයන වැඩි වෙලා ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇවිල්ලා විදේශ විනිමය හිඟ වෙලා නැත්නම් ඩොලර් හිඟ වෙලා තමන්ට අත්‍යවශ්‍ය ඉන්ධන ගෑස් බෙහෙත් වැනි දේවල් ගෙන්න ගන්න බැරුව ආර්ථිකය හිර වෙලා තියෙනවා නම් අන්න මේ ගිවිසුමට සම්බන්ධ සෙසු රටවල් සහන පොලිය යටතේ ණය ආධාර දීලා ඒ තත්ත්වෙ මුදව ගන්න. ඒක තමයි ආර්ථික සහයෝගීතාවය කියන්නේ. හරිනේ. එකක් අපනයන වලට ලොකු වෙළඳපොළක් ඇති කර ගැනීම, අනිත් එක රටවල් අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම. පැහැදිලිද? එහෙනම් භාණ්ඩා සේවා සඳහා පුළුල් වෙළඳපොළක්. පුළුල් වෙළඳපොළක්. නිර්මාණය කර ගැනීම හා ජාත්‍යන්තර සහයෝගීතාවය. ජාත්‍යන්තර සහයෝගීතාවය. වර්ධනය කර ගැනීම. ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම. දැන් බලන්න ඉන්දියාව ලංකාව අතර තියෙන ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම කියලා මේ වගේම ගිවිසුමක් වෙළඳ ගිවිසුමක් නේ. ඉන්දු ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්. ඒ ගිවිසුම නිසාම ඉන්දියාවත් ලංකාවත් අතර මිත්‍රත්වයක් තියෙනවනේ. ඒ නිසා ලංකාවට ඔය ගෙවුම් ශේෂ අර්බුද ඇවිල්ලා විදේශ විනිමය හිඟ වුණාම ලංකාවට අත්‍යවශ්‍ය දේවල් ආනයනය කරන්න මුදල් නැතුව ආර්ථික හිර වුණාම මොකද වෙන්නේ? ඒ අර ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම යටතේ මතුවෙච්ච ගොඩනැගිච්ච මිත්‍රත්වය නිසාම ඉන්දියාව අපිට සහන පොලිය යටතේ ණය ආධාර දෙනවා. අපිත් සමහර විට ඉන්දියාවට වඩා ප්‍රබල තත්ත්වයක ඉන්නවා නම් ඉන්දියාව ආර්ථිකය කඩාගෙන වැටෙනවා අපිත් ඒ දෙයම කරයි. ඒක තමයි ආර්ථික සහයෝගීතාවය කියන්නේ. පැහැදිලිනේ? ඒත් මේකට ලකුණු එකක් ලැබෙනවා. මොකද මේ ප්‍රශ්නයක කොටසක් නිසා. මේකත් ලකුණු එකයි ලැබෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2019 නව නිර්දේශය පැරණි නිර්දේශය දෙකටම යොමු වුණේ සමාන ප්‍රශ්නයක්. 34 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණ ප්‍රශ්නයක් ඇහුවා අයනු වශයෙන්. අයන්න රේගු බන්ධිත ගුදම් තුලදී ආනයනය කළ භාණ්ඩ සඳහා වටිනාකමක් එකතු කිරීමෙන් පසුව අපනයනය කිරීම. රේගු බන්ධිත ගුදම් තුලදී. එහෙනම් රට තුලට එන්නේ නැහැ. ආනයනය කළ භාණ්ඩ සඳහා වටිනාකමක් එකතු කරනවා කියන්නේ මොකද්ද? තෝරලා, වර්ග කරලා, මිශ්‍ර කරලා, අසුරලා. එතකොට අගේ වැඩි වෙනවා. පසුව අපනයනය කිරීම මොකද්ද? අන්තරාල වෙළඳාම. මතකයිනේ? අන්තරාල වෙළඳාම. අන්තරාල වෙළඳාම. වන අතර ආනයනය කරන උපකරණ භාවිතයෙන් පසුව ආනයනය කරන උපකරණ අපි භාවිතා කරලා පාවිච්චි කරලා පසුව නැවත එම රට වෙත යවනවා. ඒක මොකද්ද? ප්‍රතිඅපනයන. අපි භාවිතා කරනවා කියන්නේ අපේ රට තුල කම්මල් වලට ඇවිල්ලා. තේරුණාද? වරායෙන් පිටතට ඇවිල්ලා. එහෙනම් ප්‍රතිඅපනයන. ප්‍රතිඅපනයනේ ප්‍රති විතරේ දාන් තියෙන්නේ. ප්‍රති. මේකට ලකුණු 1යි. ඒකෙම ආ කොටස විදේශීය වෙළඳාමේදී මුදල් ගෙවීම සඳහා බැංකු හිස්තනක් හා හිස්තනක් ලිපිය යොදාගත හැකිය. විදේශ වෙළඳාමේදී මුදල් ගෙවීම සඳහා බැංකු හිස්තනක් හා හිස්තනක්. මොකද මේ කියන්නේ? ආනයන වෙළඳාමේදී ගෙවීම් පියවන ක්‍රම දෙකක් මේ අහන්නේ. විදේශීය වෙළඳාමේදී මුදල් ගෙවීම සඳහා බැංකු කොහොමද නිකන් මේ බැංකුවක් නෑ. බැංකුවක් ගෙවන එක නෙමෙයි කියන්නේ. මේ අහන්නේ ලිපිය. ඒ කියන්නේ ලිපිය කියන එකෙන් තේරුම මොකද්ද? ණයවර ලිපිය. ඒ කියන්නේ ගෙවීම් මාධ්‍ය දෙකක් අහන්නේ. තේරුණාද? විදේශ වෙළඳාමේදී ජනප්‍රියතම ගෙවීම් මාධ්‍යයන් දෙකෙන් අංක එක මොකද්ද? ණයවර ලිපිය. ඒක අපි දන්නවා. ණයවර ලිපිය මෙතන දෙන්න අනිවාර්යයි. අනිත් එක මොකද්ද? බැංකු අනකරේ. බැංක් ඩ්‍රාෆ්ට් මතකනේ? බැංකු අනකරේ කියන්නේ ආනයනකරු නියමිත ඉල්ලුම් පත්‍රය පුරවලා ඉල්ලුම බැංකුව නියම කරනවා. ඒ ආනයනය කරන භාණ්ඩවලට ගෙවිය යුතු වටිනාකම සහ ඒකට බැංකුව අය කරන බැංකු ගාස්තු නැත්නම් බැංකු කමිෂන් එක ගෙවන්න කියලා. එහෙනම් මුදලයි බැංකු ගාස්තුව දෙකම ගෙවුවට පස්සේ බැංකුව අපනයන කරු රටේ බැංකුව අමතලා ලිඛිතව ඉල්ලීමක් කරනවා. මොකද්ද? නිශ්චිත ආනයන කරුවෙකු වෙත මෙන්න මෙච්චර මුදලක් නිශ්චිත මුදලක් ගෙවන්න කියලා. ඒ ඉල්ලීම අනුව අපනයන කරුගේ බැංකුව
අපනයනකරුට ඒ මුදල ගෙවනවා. ඒකත් ජනප්‍රියයි. මතකද? අපි දේශ විනිදාමේදී කතා කරා. ඇතැම් ගනුදෙනුවලදී විකුණුම්කරු ලැබිය යුතු මුදල මේක නම් අපනයනකරු ලැබිය යුතු මුදල පියවීම පිණිස බැංකු අනකරව යොදා ගන්න ලෙසට ඉල්ලීම් කරනවා. ඒයි කියලා. මොකද්ද හේතුව? හේතුව මොකද්ද? විශ්වාසවන්ත භාවය. ඒ කියන්නේ අපනයනකරුට මුදල් නොලැබීමේ කිසිදු අවදානමක් නැහැ. ඇයි? ආනයනකරුවා හෙවත් ගැනුම්කරුවා පළමුව ගෙවිය යුතු මුදල බැංකුවට ගෙවනවා. ගෙවන නිසා ඒ මුදල નિરાයාසයෙන්ම අපනයනකරුවාට නැත්නම් විකුණුම්කරුට ලැබෙනවමයි. කිසිදු බොල් නැවදානමක් නැහැ. ඒ නිසා ඒකත් ජනප්‍රිය. එහෙනම් ඒක තමයි පළවෙනි එක. මොකද්ද? බැංකු අනකර. බැංකු අනකර. හා මොන ලිපියද? ණයවර ලිපිය. යොදාගත හැකි වේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2020 විභාග ප්‍රශ්නය 35 වන ප්‍රශ්නය පේපර් එකේ ආපු. ඒකෙත් මුළු ප්‍රශ්නේම ආව අයනු. අපනයන රටේ බලයලත් ආයතනයක් විසින් අපනයන කෘෂි නිෂ්පාදනවල පරිභෝජන යෝග්‍යතාව තහවුරු කරන ලියවිල්ල හිස්තනක් සහතික වන අතර අපනයන රටේ බලයලත් ආයතනයක් විසින් බහණ්ඩ අපනයන කර රටේ බලයලත් අධිකාරියක් විසින් අපනයන කෘෂි නිෂ්පාදනවල පරිභෝජන යෝග්‍යතාව කියන්නේ පරිභෝජන යෝග්‍යතත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය හෝ සකසා ඇති බවට තහවුරු කරන ලියවිල්ල මොකක්ද? මොන සහතිකයද? සනීපාරක්ෂක සහතිකනේ. ෆිසියෝ සෙන්ට්‍රි සර්ටිෆිකේට් නැත්නම් සර්ටිෆිකේට් ඔෆ් සැනිටරි. ඒක ලංකාවේ නිකුත් කරන බලාධිකාර සුවල්පයේ තියෙන. කෘෂිකාර්මික වලට අනිවාර්යයෙන්ම ලංකාවේ නිකුත් කරන මොකද්ද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක දෙන්නේ. දීවර නිෂ්පාදිත වලට නම් මාළු වලට නම් දීවර හා ජල සම්පත් අමාත්‍යාංශයෙන් දෙන්නේ. එහෙනම් මේකට කියන්නේ සනීපාරක්ෂක සහතිකය. සනීපාරක්ෂක සහතිකය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි මේක නිකුත් කරන්නේ. සහතික වන අතර අපනයන භාණ්ඩ නැව්ගත කිරීම සඳහා බාරගත් බවට සඳහන් කරමින් නැව් සමාගම් විසින් අපනයන කරුවෙත නිකුත් කර ලියවිල්ල. අපනයන භාණ්ඩ නැව්ගත කිරීම සඳහා බාරගත් බව. මේක නැවට බාරගත් බවට යම් රටක යම් වරායකට යම් දිනකට පෙර ගෙන යාමට බාරගත් බවට නැව් සමාගම් විසින්. නැව් සමාගම් විසින් කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය නැව් සමාගම තමයි දෙන්නේ. නැව් සමාගම වෙනුවෙන් බොහෝ විට ඕක නිකුත් කරන්නේ කවුද? නැව්පති. නැවේ කැප්ටන්ම තමයි නිකුත් කරන්නේ. මොකද්ද? නෞබාර පත. නෞබාර පත. නෞබාර පත. බිල් ඔෆ් ලෝඩින්. ඒ කියන්නේ අපනයනය කරන භාණ්ඩවල හිමිකාරත්වය සටහන් කරන හිමිකම් සහතිකය. ආනයනකරුට තමන්ගේ රටේ රේගුවට ගිහිල්ලා තමන්ගේ හිමිකම ඔප්පු කරන්න පුළුවන් ප්‍රධානම ලියවිල්ල මොකද්ද? නෞබාර පත. පැහැදිලිනේ? එතකොට ඒකට ලකුණු 1යි මේකට ලකුණු 2ක් ලැබෙනවා. ආයන්න. ආදායම් ඉහළ නැංවීමට හා දේශීය කර්මාන්ත හිස්තනක් කිරීමට රජය විසින් ආනයන මත හිස්තනක් පනවයි. මොනවද? ආදායම් ඉහළ නැගෙන්න රජයේ ආදායම් වැඩි කරගන්නත් ඕනේ. දේශීය කර්මාන්ත මොනව කරන්නද? ආරක්ෂා කරන්නත් ඕනේ. දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න කොහොමද? ආනයන මත තීරුබදු පැනවීම. ආනයන මත තීරුබදු පැනවුවම ආනයනය කරන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ? ආනයනකරු තීරුබද්ද ගෙවලා ශ්‍රී ලංකා රේගුවට ගෙවලා ඒ තීරුබද්දු ප්‍රමාණය භාණ්ඩ මිලට එකතු කරනවා. මිල වැඩි වෙනවා. මිල වැඩි වෙච්ච ගමන් පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු නම් පස්සේ නම් පාරිභෝගිකයා දේශීය භාණ්ඩවලට දේශීය කර්මාන්ත නිෂ්පාදනය කරන භාණ්ඩවලට ඉල්ලුමක් කරනවා. මොකද ඒකේ සාපේක්ෂව මිල අඩු. අන්න දේශීය කර්මාන්තය ආරක්ෂා වෙනවා. එහෙනම් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට ආරක්ෂා කරන රජයේ විසින් ආනයන මත මොනව පනවයිද? තීරුබදු නැත්නම් තීරු ගාස්තු. වඩා හොඳයි තීරුබදු කියන එක. තීරුබදු ලකුණු 2ම ලැබෙනවා. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 2021 විභාග ප්‍රශ්නය. ඒ කියන්නේ මේ අන්තිම අවුරුද්දේ කියන්නේ 2021 වෙනුවෙන් 2022 මේ අවුරුද්දේ නම් ගිය මාසේ පැවතු විභාගයේදී අහපු ප්‍රශ්නය. ඒක සම්පූර්ණ ප්‍රශ්නම අහලා තියෙනවා. 31 අයන්න. භෞතික පැවැත්මේ පදනම මත පරිගණකය හිස්තනක් භාණ්ඩයකට
උදාහරණයක් ලෙසද පරිගණක මෘදුකාංග හිස්තනක් භාණ්ඩයකට උදාහරණයක්ද වේ. ප්‍රශ්නේ පැහැදිලිද? මොකක්ද ඔකට උත්තරේ? මේක ටිකක් එකපාරට හිතන්න අමාරු ප්‍රශ්නයක්. නමුත් අපි අර පළවෙනි පාඩමේදීත් කරා අලෙවිකරණ පාඩමේදීත් ටච් වෙන ඕක භාණ්ඩ වර්ගීකරණය භෞතික පැවැත්ම. ඒ කියන්නේ ස්පෘශ්‍ය භාවය මත භෞතික පැවැත්ම අපට අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන් නේ ස්පෘශ්‍ය භාවය. භෞතික පැවැත්ම පදනම මත පරිගණකේ. පරිගණකේ කම්පියුටර් අල්ලන්න පුළුවන්ද? පුළුවන්. දකින්න පුළුවන්ද? පුළුවන්. මොනවද එහෙනම්? ස්පෘශ්‍ය භාණ්ඩ. අල්සයන් ස්පෘශ්‍ය භාණ්ඩ. ස්පෘශ්‍ය භාණ්ඩ. ස්පෘශ්‍ය භාණ්ඩ. ස්පෘශ්‍ය භාණ්ඩ. ස්පෘශ්‍ය භාණ්ඩ කියලා ලියන්න ඕනෙත් නෑ. මොකද භාණ්ඩ කියලා තියෙනවනේ. නමුත් මෙහෙම ලියවනවා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. අපෝන පුරුද්දට ලියනවා අපිට. තේරෙනවද? මේක නොබලා කිසි ප්‍රශ්නයක් නෑ. ස්පෘශ්‍ය ලියුවත් ඇති. උදාහරණයක් වුණ අතර පරිගණක මෘදුකාංගය. දැන් පරිගණකය කියන්නේ මොලයක්නේ, කෘත්‍රිම මොලයක්නේ. ඒ මොලයට මිනිසාගේ ස්වභාවික මොලයට වගේ හිතලා යමක් කරන්න බෑ. ඒ කෘත්‍රිම මොලයට අපි යම් යම් වැඩසටහන් දෙන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එක දුන්නොත් එයා අපිට වඩා වේගෙන් අපට අවශ්‍ය ප්‍රතිඵලෙ අවුට්පුට් එක දෙනවා. එහෙනම් පරිගණක මෘදුකාංග අපිට ස්පර්ශ කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොනවද ඒවා? අස්පෘශ්‍ය භාණ්ඩයකට උදාහරණයක්. අරක ස්පෘශ්‍ය, මේක අස්පෘශ්‍ය. අල්ලන්න බෑ. අස්පෘශ්‍ය. ඊළඟට ආයන්න. අන්තර්ජාලය මගින් සිදුවන සියලුම ව්‍යාපාර ක්‍රියාකාරකම්. ඒ කියන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් ව්‍යාපාරික සියලු ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒක කියන්නේ මොකද්ද? විද්‍යුත් ව්‍යාපාර නැත්නම් ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර. මතකයිනේ? විද්‍යුත් තියෙනවනේ. නැත්නම් අපිට මේක මම ඔන්න දාන්න ඉලෙක්ට්‍රොනික කියලා කියන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර. ලෙස හඳුන්වන අතර විද්‍යුත් හිස්තනක් එහි උපකොටසකි. දැන් අන්තර්ජාලය සම්බන්ධ කරගෙන ව්‍යාපාරික සියලු ක්‍රියාකාරකම් දියත් කරද්දී ඒකට කියන්නේ විද්‍යුත් ව්‍යාපාර කියලා. එහෙනම් විද්‍යුත් ව්‍යාපාර වල එක උපකුලකයක්, එක කොටසක් තමයි මොකද? විද්‍යුත් වාණිජය. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීමේ කටයුතු තමයි විද්‍යුත් වාණිජය කියන්නේ. නමුත් අන්තර්ජාලය ඔස්සේ තව තියෙනවා. නිෂ්පාදන සැලසුම් කරනවා, අලෙවිකරණය කරනවා, මානව සම්පත් බඳව ගන්නවා, පුහුණු කරනවානේ. ඒ ඔක්කොම විද්‍යුත් ව්‍යාපාරය. එහෙනම් විද්‍යුත් ව්‍යාපාරයේ එක අංගයක් තමයි මොකද්ද? විද්‍යුත් වාණිජය. නැත්තම් විද්‍යුත් වෙළඳාම දෙකම හරි. හරිනේ. එහෙනම් මේකට ලකුණු එකක් ලැබෙනවා. මේකට ලකුණු එකක් ලැබෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේකත් 2021 මේ අන්තිම අවුරුද්ද හො ප්‍රශ්නයමයි. 35 වෙනි ප්‍රශ්නේ අයන්න. ගබඩා රහිත හිස්තනක් වෙළඳාම යනු හිස්තනක් වෙළෙන්සලක් නොමැතිව සිදු කරන වෙළඳාමකි. මොකද්ද? ගබඩා රහිත සිල්ලර වෙළඳාමනේ. ගබඩා රහිත සිල්ලර වෙළඳාම. ගබඩා නැතුව සිල්ලර වෙළඳාම කරන්න පුළුවන්. පුළුවන්. අපි අන්තර්ජාලය ඔස්සේ තොරතුරු මාරු කරන් ඇනවුම් බාර ගන්නවා. ඇනවුම් කරාම කෙලින්ම භාණ්ඩ සැපයුම් කරට කියන මේ භාණ්ඩ යවන්න කියලා ගමනාන්තේ. අපිට ගබඩාවක් අවශ්‍ය නැහැ. ගබඩා රහිත සිල්ලර වෙළඳාම. සිල්ලර වෙළඳාම යනු හිස්තනක් වෙළෙන්සලක් නොමැතිව සිදු කරන වෙළඳාමක. මොකද්ද? භෞතික වෙළෙන්සලක් නේ. ගබඩා රහිත සිල්ලර වෙළඳාමක් කරනවා කියන්නේ මොකද්ද? භෞතික වෙළෙන්සලක් නැහැ නේ. වෙළඳපොළ අවකාශයක් තියෙන. එහෙනම් භෞතික වෙළෙන්සලක්. භෞතික වෙළෙන්සලක් නොමැතිව සිදු කරන වෙළඳාමක. ආයන්න. B to G යනු මතකනේ විද්‍යුත් වෙළඳාම විද්‍යුත් වාණිජ්‍ය ක්‍රියාත්මක කරන ක්‍රමවලින් කීපෙන් එකක්. B to G කියන්නේ මොකද්ද? business to government. ඒ කියන්නේ ව්‍යාපාරයකින් රජයට. ව්‍යාපාරයකින් රජයට කරන වෙළඳ කටයුතුනේ. ව්‍යාපාරයක් විසින් රජයට අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා හා තොරතුරු අලෙවි කිරීමේ ව්‍යාපාර ආකෘතිය තමයි B2G කියන්නේ. එහෙනම් ව්‍යාපාරයක් විසින්
රජයට අන්තර්ජාලය හරහා භාණ්ඩ සේවා හා තොරතුරු අලෙවි කිරීමේ ආකෘතිය තමයි B2G කියන්නේ. ඕක වෙන්න පුළුවන් G2B. එතකොට මොකද G2B කොහොම වෙන්නේ? රජයක් විසින් ව්‍යාපාරයකට අන්තර්ජාලය හරහා කියලා එහෙම එන්න පුළුවන්. ඒ වගේම B2C එන්න පුළුවන්. නේ C2B එන්න පුළුවන් ඒ වගේ. අපි බලමු ඊළඟට මේකට ලකුණු එකක් මේකට දෙකක් ලකුණු දෙකක්ම ලැබෙනවා. මේකටත් සම්පූර්ණ ලකුණු එක ලැබෙනවා. මේකටත් සම්පූර්ණ ලකුණු එකම ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේකත් 2021 විභාගයට මුල් වෙච්ච ප්‍රශ්නයක්. 2021 ලොකු බරතැබීමක් කරපේනවාද? ඒකද එන්න මේ විදේශ දාමෙන් ප්‍රශ්න වාස්තවික ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. 37 අයන්න වෙන ප්‍රශ්නයක්. ඉන්දු ලංකා වෙළඳ කිවිසුම හිස්තනක් පාර්ශ්වික කිවිසුමක් ලෙසද? ඉන්දු ලංකා කිවිසුම. ඉන්දු ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් කියන එක. මොකද්ද? මොන පාර්ශ්වීයද? දිවි පාර්ශ්වීය රටවල් දෙකක්නේ. දිවි පාර්ශ්වීය. දිවි පාර්ශ්වීය දෙන්න ඇති. දිවි පාර්ශ්වීය කිවිසුමක් ලෙසද උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ කිවිසුම. NAFTA North American Free Trade Agreement. ඒකත් අර වගේමයිනේ. රටවල් තුනක් අතර ඒ කියන්නේ ඇමරිකාව, මෙක්සිකෝව, කැනඩාව. ඇමරිකාව, මෙක්සිකෝ, කැනඩාව කියන රටවල් තුන අතර තීරුබදු සහ අනිකුත් බාධක බැහැර කරමින් වෙළඳාම් කරන්න ඉති කරගත්ත කිවිසුම. රටවල් තුනක්නේ. එහෙනම් මොන පාර්ශ්වයේද? බහුපාර්ශ්වීය. තුනක් නිසා බොහොම ලේසි එක. බහුපාර්ශ්වීය ලකුණු 1යි. ඒක නම් බොහොම ලේසි ප්‍රශ්නයක් නේ. ගිය අවුරුද්දේ ළමයි ඒක වාසනාව ගෙන දෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. මොකද එක ලකුණකින්නේ ඔක්කොම දේවල් වෙන්නේ. ඒක ලැබෙන්නේ නොලැබෙන්නේ. ඉසෙඩි ස්කෝර් එක දශම ගාන ගැලපෙන්නේ නොගැලපෙන්නේ එක ලකුණින්. ඒක ඒ අන්නේ වාසනාවන්ත ලකුණ ලැබෙන ප්‍රශ්න වෙන්න පුළුවන් මේක. හොඳයි දරුවනේ. එතකොට අපි අද දවසේ පාඩම් පරිච්ඡේදයෙන් 11 වන ඒකකයේ වැදගත්ම පාඩම් පරිච්ඡේදය වන ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් වාස්තික ප්‍රශ්න පත්‍රය නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සැපීම් වර්ගයේ ප්‍රශ්න, හිස්තැන් ප්‍රශ්න, ගොඩක්ම අය වර්ධන ප්‍රශ්න, සැපීම් වර්ගයේ ප්‍රශ්න අපි ගණනාවක් සාකච්ඡා කරා. විභාගයට අපේක්ෂා කරන පිළිතුරු සහ ලකුණු ලබා දෙන ආකාරය පැහැදිලි කරමින්. සහ ඒ සමහර ප්‍රශ්න අපිට ලේසි. දැන් මේ ප්‍රශ්න බොහොම ලේසි. තේරෙනවද? සමහර ප්‍රශ්න අපිට එකපාරට අයිඩියා එක එන්නේ නැහැ. මම ඒවයි පෙන්නුවා. ඒ නිකන් එකපාරට අපිට උත්තරේ ලැබෙන්නේ නැති අපේ මනස එක එක පැතිවලට යොමු කරන ප්‍රශ්න තියෙනවා. අපිව කලබවන ප්‍රශ්න තියෙනවා. තේරුණාද? ඒ ප්‍රශ්නවලදී මම තර්ක කරලා ඒ ප්‍රශ්නවලදී ඒක අපි निराකරණය කරගෙන අපිට නිශ්චිත පිළිතුරු ලබා දෙන සරල ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරගෙන කොහොමද කියලා ලොකු අවබෝධයක් මම දුන්නා. අත්දැකීමක් දුන්නා. ඒ අත්දැකීම ඔබ අනිවාර්යයෙන්ම ගන්න. මොකද හේතුව මතකනේ දැන් මේ සැරේත් මට කීප දෙනෙක්ම කියන්නේ පේප් මාකින් කරපු ප්‍රධාන පෙළේ පාසල් 4ක ගුරුවරයන් 4 දෙනෙක් හමු වෙලා ඒගොල්ලෝ කිව්ව මොකද්ද? ලකුණු 75 ඊට වැඩිපුර ගත්ත ළමයි පවා සමහර විට මේ හිස්තැන් පුරවන ප්‍රශ්න 10න් 5ක හරියට කරන්න. B මට්ටමේ ඉන්න අය ප්‍රශ්න 2යි නැත්නම් 3යි හරි ගියේ. ඒ කියන්නේ 7ක්ම එක්ක 8ක්ම වැරදි. ඒක තමයි ඒගොල්ලන්ට ඒක B උනේ. ඒ නිසා මේක Tamanට අවාසනාව ගෙන දෙන මේ ප්‍රශ්න බවට පත් කරගන්න එපා. හිස්තැන් පුරවන ප්‍රශ්න වලට යන්න අපි අනිවාර්යයෙන්ම සමස්ත විෂයන් දේශයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අනික බොහොම නිර්වුල් ප්‍රශ්නේ යම් තැන්වලින් මේ අහන්නේ මොකක්ද කියලා සූක්ෂමව තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නත් ඕනේ. පැහැදිලිනේ? අපි මේ වගේම තවදුරටත් ආදර්ශ ප්‍රශ්න කීපයක් සමග මේ සැපීම් වර්ගයේ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන්න අවශ්‍ය ශක්තිය යහපත් උසස් මානසිකත්වයේ ලබා දෙන්න උත්සාහ කරනවා ඊළඟ පාඩම් පරිච්ඡේදය. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊළඟ පාඩම් පරිච්ඡේදත් ඔබ සෑම දිනම පරිශීලනය කරන්න. මොකද ඒ පාඩම් කඩා ගන්න එපා. මේ සෑම පාඩම් පරිච්ඡේදයක්ම අපි එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට සම්බන්ධ කරලා කරන්නේ. තේරුණාද? ඒ නිසා ඒ සමස්ත පාඩමට අදාළව වාස්තවික නැත්නම් සැපීම් වර්ගයේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමේ සහ ලිවීමේ තාක්ෂණය දැහැ ගන්න ඊළඟ පාඩම් පරිච්ඡේද අනිවාර්යයෙන්ම පරිශීලනය කරන්න කියලාත් මම ඔබට අවධාරණය මතක් කරනවා.